ආයුබෝවන් ළමයි. එතකොට අපි දැන් ප්‍රවාහනයේ පාඩමේ අපි මුල ටික අපි කතා කරානේ. එතකොට ඒක හරිම ලේසි පාඩමක් නේ ප්‍රවාහනය. දැන් අපි කතා කරගෙන ආවා ප්‍රවාහනයක මූලිකාංග ටික කතා කරා. ඊළඟට එක් දැන් ප්‍රධාන වශයෙන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රවාහන ක්‍රම පුතේ 4යිනේ. මහා මාර්ග ප්‍රවාහනයේ තියෙනවා, දුම්රිය ප්‍රවාහනයේ තියෙනවා, ජල ප්‍රවාහනයේ තියෙනවා, ගුවන් ප්‍රවාහනයේ තියෙනවා. ඉතින් අපි ඕවැය කතා කරේ ඔය එක එක ප්‍රවාහන ක්‍රමවල සාපේක්ෂ වශයෙන් අරගෙන වාසි සහ අවාසි පැත්ත. તો ඔය පාඩමෙන් මහා ලොකු ලකුණු සංඛ්‍යාවක් එන්නේ නැහැ විභාගෙට. ඒ වගේම අනික ඕකෙන් අහන ප්‍රශ්න ඕගොල්ලන්ට කොහොමත් හිතලා ලියන්න පුළුවන් ආකාරයේ ප්‍රශ්න ටිකක්නේ තියෙන්නේ. තියරි නෑනේ පාඩම් කරගන්න. දැන් අද තියෙනවා පුතේ ඕකේ තව පොඩි කොටසක්. දැන් සාමාන්‍යයෙන් මෙන්න මේක තමයි ඊළඟට ප්‍රවාහනයේ පාඩමෙන් එන්න පුළුවන් තැන. අපෙන් අහනවා සමහර විට මෙහෙම. දැන් ඔබ නුවරඑළියේ ඉඳලා කොළඹට මල් තොගයක් ප්‍රවාහනය කරන්න උවමනා වෙලා තියෙනවා. එතෙන්දී යෝග්‍ය වන්නේ මොන වගේ ප්‍රවාහන මාධ්‍යයක්ද? එම ප්‍රවාහන මාධ්‍ය තෝරා ගැනීමේදී ඔබ විසින් සලකා බලන සාධක මොනවාද? ඔය වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් කතරගම ඉඳලා කොළඹට මීකිරි ප්‍රවාහනය කරනවා කියලා කියන ඔය වගේ මොකක් හරි ඇත්තටම භාණ්ඩයක් ප්‍රවාහනය කරන අවස්ථාවක් අපිට දීලා ඒ වෙලාවේදී ගැලපෙන්නේ මොන වගේ ප්‍රවාහන මාධ්‍යයක්ද කියලා වගේ අහන්න පුළුවන්. දැන් අපි මෙතන පොදුවේ කතා කරනවා සාමාන්‍යයෙන් පුතේ යම් කිසි දෙයකට ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී අපි මොන වගේ සාධක ගැනද සලකා බලන්න ඕනි කියලා. يعني මොන වගේ දේවල් බලලාද අපි ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්නකොට තෝරගන්නේ. උචිත ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කියලා කියන්නේ ඒකයි. දැන් පළවෙනියටම තියෙනවා භාණ්ඩයේ ස්වභාවය බලනවා. අපි අද කතා කරන්නේ පුතේ ඒතකොට ටියුට් එකේ 7 වෙනි පිටුවේ උචිත ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කියන තැන. අපිට කියනවා දැන් ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්නකොට භාණ්ඩයේ ස්වභාවය ගැන බලන්නලු. හරිනේ දැන් අපි ප්‍රවාහනය කරන දෙයට ගැළපෙන විදිහට එපා ප්‍රවාහන මාධ්‍ය තෝරගන්න. අපි උදාහරණයක් ගමුකෝ. දැන් තෙල් ගිනියනවා නම් පුතේ ඒකට ගැළපෙන්නේ ඉන්නනේ බවුසර්. තෙල් ගිනියන්නේ බවුසර් වල. එතකොට දැව ප්‍රවාහනය කරන්න තියෙනවා අර ලොකු ලොරි. කන්ටේනර් තියෙනවා. කියන්නේ එක එක භාණ්ඩවල හැටියට ඕනි ප්‍රවාහන මාධ්‍ය තෝරගන්න. දැන් බිත්තර වගේ දෙයක් ප්‍රවාහනය කරනකොට ඒවට ගැළපෙන වාහනයක් එපා අපි තෝරගන්න. වැලි, ඉන්ධන, දැව, මාළු, මස් මාළු වගේ දේවල් තියෙනවා. ඉතින් මේ මොනවා ප්‍රවාහනය කරත් පුතේ ඒකට ඒ ප්‍රවාහන මාධ්‍ය තෝරගන්නකොට ඒ ප්‍රවාහනය කරන භාණ්ඩයේ ස්වභාවය ගැන බලන්න ඕනේ. හරි? භාණ්ඩයේ ස්වභාවය. භාණ්ඩයේ ස්වභාවය කිව්වම නිකන් බලන්න ඕගලන්ට පල්ලෙහෙන් දීලා තියෙනවා. මෙහිදී භාණ්ඩයේ ස්වરૂපය, කල්පවැත්ම, බර, වටිනාකම ආදී සාධක මත තෝරා ගන්නා ප්‍රවාහන මාධ්‍ය වෙනස් වේ. khanija තෙල් ප්‍රවාහනයේට බවුසර් වගේ ඒවා. දැව ප්‍රවාහනයේට ලොරි. මාළු ප්‍රවාහනයේට අර සීතකරණ සහිත වාහන. ඔන්න ඔහොමනේ අපි යොදාගන්නේ. හරි. එහෙමනම් ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු එහෙම නැත්නම් සලකා බැලිය යුතු කරුණු එකක් හරි. දැන් මොකද්ද? භාණ්ඩයේ ස්වභාවය ගැන හිතන්න ඕනේ. අපි තෝරා ගන්නා ප්‍රවාහන මාධ්‍ය අපි ප්‍රවාහනය කරන භාණ්ඩයේ ස්වરૂපයට ගැලපෙන එකක් වෙන්න ඕනේ. යම් කිසි දෙයකට ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී අංක 1ට බලන්න ඕන දෙයක් තමයි. ඒතකොට දැන් මොකද්ද? භාණ්ඩයේ ස්වභාවය. ඊළඟට පිරිවැය. ඕක කොහොමත් බලන දෙයක් නේ සාමාන්‍යයෙන්. ඒක භාණ්ඩ ප්‍රවාහනය හෝ වේවා, මගී ප්‍රවාහනය හෝ වේවා පුතේ අපි කොහොමත් බලන දෙයක් නේ. දැන් සාමාන්‍යයෙන් අපි හයර් එකට ට්‍රිවිල් එකක නැග්ගත් අහනවා කීයක් ගන්නවද කියලා. සාමාන්‍යයෙන් අපි දන්නේ නැත්නම් ගන්න අපි දන්නවා මෙන්න මේ අහවල් තැනට යන්නේ කීයක් ගන්නවද. එතකොට අපි වාහනයක් තෝරගන්නකොට සාමාන්‍යයෙන් යමක් ප්‍රවාහනය කරන්න අනිවාර්යෙන් ඒකේ පිරිවැය ගැන බලන්න ඕනේ. මොකද විශේෂයෙන්ම දැන් ව්‍යාපාර කටයුතු වලදී ඒ ප්‍රවාහනය සඳහා අපි දරන වියදමක් තියෙනවනේ. දැන් මම නුවරඑළියේ ඉඳලා එළවලු ගෙනල්ලා රත්නපුරේ විකුණනවා කියලා හිතන්නකෝ. නුවරඑළියෙන් එළවලු ගේනවා. එතකොට නුවරඑළියේ ඉඳලා මට මෙහෙට එළවලු ටික ගේන්න මට ප්‍රවාහන වියදමක් දරන්න වෙනවනේ. මම පුතේ එළවලු විකුණනකොට ඒ එළවලු කිලෝ එකක ගාන තීරණය කරනකොට අර මට ඒවා මෙහෙට ගේන්න ගිය ප්‍රවාහන වියදමත් කවර් කරන විදිහට තමයි මම ගාන තීරණය කරන්නේ. සම්පූර්ණ එහෙන් එළවලු ගත්ත මිලට ලාභයක් තියලා මෙහෙ දෙන්නත් බෑනේ. එහෙන් ගත්ත ගානට මෙහෙ දෙන්න බෑ. මට ඒ ටික මෙහෙට ගේන්න යම් ප්‍රවාහන වියදමක් ගියා. ඒකත් මම කවර් කරගන්න ඕනේ.
ඒ නිසා ප්‍රවාහන කටයුත්තට ව්‍යාපාරික වශයෙන් යම් පිරිවැයක් දැරුවාම ඒ පිරිවැය භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැයට එකතු වෙනවා. භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැයට ඒක එකතු වෙනවා. අන්න ඒ නිසා එතකොට ඒත් එක්ක තමයි භාණ්ඩයේ මිල තීරණය වෙන්නේ. එහෙනම් ප්‍රවාහනය මාධ්‍යයක් තෝරගනිද්දී අනිවාර්යයෙන් මේ සඳහා යන පිරිවැය ගැන හිතන්න ඕනේ. දැන් දෙකයි. භාණ්ඩයේ ස්වභාවය ගැන හිතන්න කිව්වා. ප්‍රවාහන කටයුත්තට යන පිරිවැය ගැන හිතන්න කිව්වා. දෙකයිනේ. වේගය. ඔකත් ඉතින් යම් යම් අවශ්‍යතාවයන් අනුව බලන්න වෙනවා. මොකද දැන් අපි පුතේ ප්‍රවාහනය කරන්නේ ඉක්මනට නරක වෙන දෙයක් නා. වේගය වැදගත්. ලෙඩෙක් ප්‍රවාහනය කරනකොට ඒ කියන්නේ ඇම්බියුලන්ස් එකක් ගෙනියන්නේ. එහෙනම් වේගය වැදගත් වෙනවා. ඉක්මනට නරක වෙන දේවල්, ඖෂධ, මල් වගේ දේවල් ප්‍රවාහනය කරනකොට අපි බලන්න ඕනි වේගය. වේගය කියන සාධකය ඒ වෙලාවට වැදගත් වෙනවා. හරි. සමහර අමුද්‍රව්‍ය හා භාණ්ඩ ඉක්මනින් ප්‍රවාහනය කිරීම අවශ්‍ය වේ. නැෂ්‍ය වීම, ගුණත්වයේ අඩු වීම ඒට හේතුවයි. වේගවත් ප්‍රවාහනය තුලින් වැය වෙන කාලය අවම වේ. අනික අර වේගවත් බව නිසා අපිට ඒ සඳහා වැය වෙන කාලයත් ටිකක් අඩු වෙනවනේ. වෙලාවත් අඩු වෙනවනේ. ඉතින් වේගය වැදගත් සාධකයක් වෙනවා. 3යි. භාණ්ඩයේ ස්වභාවය බලන්න කිව්වා. පිරිවැය ගැන හිතන්න කිව්වා. වේගය ගැන හිතන්න කිව්වා. මේ මොනවාද මේ දැන් මේ? උචිත ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි සාධක. අපි යම් කිසි දෙයක් ප්‍රවාහනය කරන්න ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්න උවමනාවක් වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි මෙන්න මේ වගේ සාධක බලලා තමයි මේ ප්‍රවාහන මාධ්‍ය තෝරගන්න එකයි මේ කියන්නේ. ඊළඟට බලන්න කියනවා අපිට දුර කියන සාධකයක් වැදගත්. මොකද දැන් අපි යමක් ප්‍රවාහනය කරනකොට කෙටි දුරක් වගේ නම් අපිට මේක ප්‍රවාහනය කරගන්න තියෙන්නේ අපිට ඒවට ගැලපෙන වාහන තියෙනවා. දැන් ගොඩාක් දුර අරන් යන්න ඕනි වගේ නම් සමහර විට දැන් ප්‍රවාහනයේදී මතක තියාගන්න මේ රට ඇතුළ ගැන විතරක් හිතන්න එපා. සමහර විට අපි මේ ප්‍රවාහනය කරන දේ මේ රටේ ඉඳලා වෙන රටකට යවන්න තියෙන දෙයක්. එක්ක වෙන රටක ඉඳලා මෙහෙට ගේන්න තියෙන දෙයක්. ඉතින් එතකොට ඒ දුර ප්‍රමාණය ගැන හිතන්න වෙනවා. ඒකට මාධ්‍යයක් තෝරගනින්න. මොකද ගොඩාක් දුර ප්‍රවාහනය කරනවා නම් ඒවා අර භාණ්ඩයට ලැබෙන ආරක්ෂාව ගැන එහෙම සැලකිලිමත් වෙන්න එපා. ඒ අනුව තමයි එතකොට වාහනයක් තෝරගන්නේ. ධාරිතාව. ඔකත් අනිවාර්යෙන් බලන්න එපා. දැන් අපි කියන්නේ මිනිස්සු නම් කී දෙනෙකුට ගිය හැකිද කියන එක. ධාරිතාවය කියන්නේ ඒකනේ. මිනිස්සු වශයෙන් නම් කී දෙනෙක්ට ගිය හැකිද? භාණ්ඩ නම් කොච්චරක් පටවන්න පුළුවන්ද? ඒ කියන්නේ බලන්න දැන් ලෝඩු ලොරිය ගුණත් කොච්චර ලෝඩු ප්‍රමාණයක් මේකේ පටවන්න පුළුවන්ද? කොච්චර දැව ප්‍රමාණයක් පටවන්න පුළුවන්ද? කොච්චර මිනිස්සු ටිකකට මේකේ ගිය හැකිද? දැන් ඕනිම දෙයකට ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී අපි අනිවාර්යෙන් ධාරිතාවය කියන දේ බලනවා. කොච්චරකට ගිය හැකිද කියන එකත් විශේෂ සාධකයක්. සුරක්ෂිත බව. ඔකත් අනිවාර්යෙන් බලන්න ඕනේ. දැන් අපි යමක් ප්‍රවාහනය කරනකොට ඒකට ලැබෙන ආරක්ෂාව කොයි වගේද? දැන් බිත්තර ප්‍රවාහනය කරනකොට ලෑම් මාස්ටරයක් වගේ එක බිත්තර ප්‍රවාහනය කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එතකොට ඒවට ලැබෙන ආරක්ෂාව ගැන අපි හිතන්න එපා. දැන් මාළු ප්‍රවාහනය කරනවා නම් හරිද? ඒ කියන්නේ පුතේ සුරක්ෂිත බව කියන දේ අනිවාර්යෙන් බලන්න ඕනි. මොනවා හරි දෙයක් ප්‍රවාහනය කරනකොට ඒ කියන්නේ සුරක්ෂිත බව කියන්නේ අදාළ දෙයට ලැබෙන ආරක්ෂාව ගැන. දැන් මිනිස්සු ප්‍රවාහනය කරත් දැන් ලෙඩෙක් ගෙනියනවා නම් ආරක්ෂිත තමයි ඇම්බියුලන්ස් එකක් එක්කන් යන එක. දැන් අපි ට්‍රිප් එකක් යනකොට උනත් දැන් ට්‍රීවිල් එකක යනවට වඩා ටිකක් ආරක්ෂිතයි වෑන් එකක වගේ යනවනම්. ඊටත් වඩා ටිකක් ආරක්ෂිත වෙනවා බස් එකක වගේ යනවනම්. අන්න එහෙම බලන්න එපා. දැන් විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහනයේදී ඕක කොහොමද බලන්න ඕනේ. දැන් බිත්තර වගේ දෙයක් ප්‍රවාහනය කරනකොට ලෑම් මාස්ටර් එක වගේ වාහනයක අපි ඕක ප්‍රවාහනය කරොත් හරියයිද? හරියන්නේ නැහනේ. දැන් නුවරඑළිය ඉඳලා මල් තොගයක් ප්‍රවාහනය කරන්න ඕනේ. නිකන් දළු ලොරියක දළු ගේන ගන්නට ඒ වගේ මල් ගේන්න බෑනේ. එතකොට මීකිරි ප්‍රවාහනය කරන්න ඕන නම් එතකොට දව වගේ දෙයක් ප්‍රවාහනය කරන ඒවා නම් ඉතින් ආරක්ෂාවකට සම්බන්ධයක් ප්‍රශ්නයක් නැහැ නේ. දැන් ওই බෙහෙත් ಜಾති, පළතුරු ಜಾති, මල් වගේ දේවල්, කඩදාසි, රසායනික ද්‍රව්‍ය මේ වගේ දේවල් ප්‍රවාහනය කරද්දී පුතේ අනිවාර්යෙන් බලන්න ඕනේ මේ දෙයට ලැබෙන ආරක්ෂාව කොයි වගේද? සුරක්ෂිත බව කොහොමද? නරක වෙන්න ඉඩ කඩ තියෙනවද? බිඳෙනවා, කැඩෙනවා, වාෂ්ප වෙන්න පුළුවන්, ගිනි ගන්න පුළුවන් ඒවා හිතන්න ඕනේ. එහෙමනම් ඔන්න දැන් උතන අපි කතා කරා සාධක 6ක්. ඒතර මොනවද මේ? උචිත ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක. අපි යම් කිසි දෙයක් ප්‍රවාහනය කරන්න ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී
එන පුතේ ප්‍රවාහන ක්‍රමයක් මාධ්‍යයක් තෝරගනිද්දී එන වාහනයක් තෝරගනිද්දී අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕනි සාධක කියලා තමයි දැන් ඔය කතා කරන්නේ. 6ක් කතා කරානේ. ඔය 6 ඔහොම මතක තියාගන්න. ඒක භාණ්ඩයේ ස්වභාවය ගැන හිතන්න ඕනේ. පිරිවැය ගැන හිතන්න ඕනේ. වේගය ගැන හිතන්න ඕනේ. දුර ගැන හිතන්න ඕනේ. ධාරිතාවය ගැන හිතන්න ඕනේ. සුරක්ෂිත බව ගැන හිතන්න ඕනේ. පොඩ්ඩයි නේ තියෙන්නේ. ප්‍රවාහනයේ පාඩමේ සාමාන්‍යයෙන් චූටි හරි තියරියක් හැටියට තියෙනවා නම් ඉතින් ඔන්න ඔය චුට්ට තමයි තියෙන්නේ. අර අනිත් තිබ්බේ ඉතින් එක එක ප්‍රවාහන ක්‍රමවල වාසී අවාසී ඔය ටිකනේ තිබ්බේ. හරි. දැන් එහෙමනම් ඔන්න ප්‍රවාහනයේ පාඩමේ කතන්දර ටිකත් ඉවරයි. තව තියෙනවා පුතේ පොඩ්ඩක් අපිට මෙන්න මේ ඔයගොල්ලන් නිකන් අර මන් දාලා පොඩ්ඩක් බලා ගන්න. දැන් ලයිනර් නැව් සහ ට්‍රෑම්ප් නැව් කියන්නේ මොනවාද? ලයිනර් නැව් කියන්නේ සාමාන්‍යයෙන් ටයිම් ටේබල් එකකට යන නැව්. අර බස් යන්න වගේ දැන් ඔන්න 2:00ට යන බස් එක ආයෙ 3ට යන බස් එක එහෙම තියෙන්නේ බස් වලට එකට ගියාම. ඒ වගේ නැවුත් තියෙනවා යම් කිසි කාලසටහනකට යන්නේ. අපි ඒවට කියනවා ලයිනර් නැව්. සාමාන්‍යයෙන් ඉතින් අපි අර බස් එකක් හයර් එකට අරන් යන්නේ. වෑන් එකක් හයර් එකට අරන් යන්නේ. ඒ වගේ හයර් එකට අරගෙනත් ගිය හැකියි. ඒවට කියනවා ට්‍රෑම්ප් නැව්. ටැංකි නැව් සහ බහලුම්ගත නැව් කියලා තියෙනවා. ටැංකි නැව් කියන්නේ පුතේ අර අපි ගොඩබිමින් තෙල් ගෙනියන බවුසර් එක තියෙන්නේ. ඒ බවුසරේ තියෙන තෙල් ගෙනියන්නමනේ. බවුසරේ තෙල් ගෙනියන්න නැති වෙලාවට වෙන මොකුත් ගෙනියන්න බෑනේ. දියරයක් ගෙනියන්නනේ පුළුවන් උපරිම. දියර જાතියකට ගැලපෙන්නනේ වාහනේ හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි නැවුත් තියෙනවා. මුළු නැවම හදලා තියෙන්නේ නිකන් ඒ අදාළ භාණ්ඩයට ගැලපෙන ටැංකියක් වගේ. විශේෂයෙන් ඔය ඇට જાති, පිටි જાති, ද්‍රව જાති එහෙම වෙන රටවල් වලින් මෙහෙට ගේනකොට ඒ ටැංකි වල දාලා තමයි ගේන්නේ. ඒවට කියන ටැංකි නැව් කියලා. හරි? බහලුම්ගත නැව් කියන්නේ අර තට්ටුව වගේ තමයි ලොකුවට තියෙන්නේ. කන්ටේනර් තමයි මේ නැවේ පටවගෙන ඉන්නේ. අර දිග පෙට්ටි කන්ටේනර් තියෙන්නේ. ඒ කන්ටේනර් පටවගෙන යන නැව් වලට තමයි ඔය බහලුම්ගත නැව් කියන්නේ. ආකස්මික නැව් කියලා જાතියක් කියනවා. ඒ ආකස්මික නැව් කියලා අපි කියන්නේ පුතේ සාමාන්‍යයෙන් දැන් නැවක් වරායට එනකොට නැවක් වරායට එනකොට ඒ නැව කලින් දැනුවත් කරලා තියෙන්න ඕන. අද මේ ලංකාවට වරායට නැවක් එනවා නම් ඒගොල්ලෝ කලින් මොකක් හරි දැනුම් දීවක් කරලා තමයි එන්නේ. ඒතර වරායෙන් දන්නවා මේ අහවල් නැව දැන් මේ වෙලාවට එන්න තියෙනවා කියලා. එහෙම නැතුව දැන් හදිසියේ යම් කිසි අවශ්‍යතාවයකට නැවක් වරායකට ළඟා වෙනවා නම් කලින් දැනුම් දීලා නැහැ මේක අපි බලාපොරොත්තු වෙච්ච නැවක් නෙවෙයි කියන්නේ. මොකක් හරි හදිස්සියකට ආපු නැවක්. අන්න එතකොට ඒවට කියනවා ආකස්මික නැව් කියලා. අර මහා පාරේ වාහන යනකොට ඕනි වාහනයකට ඕනි වෙලාවක යන්න පුළුවන් වගේ මේ නැව් වලට එහෙම එන්න බෑ කැමැති වෙලාවට රට ඇතුළට. එතකොට එහෙම කලින් අවසර අරගෙන එහෙම තමයි වරායකට නැවක් ඇතුල් වෙන්නේ. මොකක් හරි හේතුවකට හදිස්සියකට නැවක් වරායට આવොත් අන්න එහෙම නැව් වලට තමයි එතකොට අපි ඔය කියන්නේ ආකස්මික නැව්. තව වචන දෙකක් තියෙනවා බහලුම් මධ්‍යස්ථාන හා බහලුම් පර්යන්ත කියලා. බහලුම් මධ්‍යස්ථානවලයි බහලුම් පර්යන්තවලයි වෙනස මොකක්ද එතකොට? බහලුම් මධ්‍යස්ථානයක් කියන්නේ අර බහලුම් වලට භාණ්ඩ පටවන තැන්. අර ලොකු කන්ටේනර් පෙට්ටි තියෙන්නේ. ඒ කන්ටේනර් පෙට්ටි වලට භාණ්ඩ පටවන තැන් තමයි බහලුම් මධ්‍යස්ථාන කියන්නේ. බහලුම් පර්යන්ත කියන්නේ අර ඒ කන්ටේනර් නැව් වලට පටවන එක බාන එක කරන තැන. හරි. මෙන්න මේක ටිකක් වැදගත් පුතේ ඊළඟට තියෙනවා මේ ප්‍රවාහනයේදී යොදා ගන්නා ලියවිලි කියලා. දැන් සාමාන්‍යයෙන් ප්‍රවාහන කටයුතු වලදී දැන් අපි දන්නවා මොනවද ගොඩබිම් ප්‍රවාහනයේ තියෙනවා. ජල ප්‍රවාහනයේ තියෙනවා. දුම්රිය ප්‍රවාහනයේ තියෙනවා. ගුවන් ප්‍රවාහනයේ තියෙනවා. මහා මාර්ග තියෙනවා. මේ එක් ප්‍රවාහන ක්‍රමවලදී මේ එක් ප්‍රවාහන මාර්ගවල තියෙනවා විශේෂයෙන් භාණ්ඩ ප්‍රවාහනය කරද්දී දැන් ගොඩබිමින් භාණ්ඩ ප්‍රවාහනය කරනවා. ජල මාර්ග හරහා එහෙම නැත්නම් නැව් වලින් භාණ්ඩ ප්‍රවාහනය කරනවා. ගුවන් මගින් ප්‍රවාහනය කරනවා. මේ ප්‍රවාහනය කරනකොට ඒවට අදාළ නීත්‍යානුකූල ලියවිලි තියෙනවා ගන්න. එක් ආකාරයේ ප්‍රවාහන ක්‍රම තීරණය කරද්දී තියෙනවා ගන්න ඕනේ නීත්‍යානුකූල ලියවිලි. දැන් මහා මාර්ග ප්‍රවාහනය හරහා භාණ්ඩ ප්‍රවාහනයක් කරනවා නම් ඒ කියන්නේ පුතේ ගොඩබිමින් අපි භාණ්ඩ ප්‍රවාහනයක් කරනවා නම් මොකද්ද ඒ වෙලාවට ඕනි වෙන නීත්‍යානුකූල ලියවිලි? දැන් ගොඩබිමින් භාණ්ඩ ප්‍රවාහනයක් කරනවා කියම ඔයගොල්ලෝ හිතන්න
දැන් ඔන්න වැලි තොගයක් ප්‍රවාහනය කරනවා, දැව තොගයක් ප්‍රවාහනය කරනවා මොනවා හරි භාණ්ඩයක්. එතකොට මේක ගොඩබිමින් ප්‍රවාහනය කරනවා නම් එතෙන්දී ඕනි වෙන නීත්‍යානුකූල ලියවිල්ල තමයි ලියාගන්න බාර දීමේ තුණ්ඩුව. බාර දීමේ තුණ්ඩුව. බාර දීමේ තුණ්ඩුව. ඒ කියන්නේ නිකම් පුතේ ඔය ලොරි එක මොනවා හරි පටවලා වාහනයක මොනවා හරි පටවලා එහෙම තනකින් තනකට යවන්න බෑ. දැන් එහෙම ඔය වැලි පටව ගත්ත ලොරි යනවා අපි දැකලා තියෙනවා. කොට පටව ගත්ත ලොරි යනවා දැකලා තියෙනවා. දේවෙන් ඔය හිටපු ගමන් මගදී නවත්තලා ඉල්ලන මේගොල්ලන්ගෙන් බාර දීමේ තුණ්ඩුව දෙන්න කියලා. මේ කොහේ ඉඳලා කොහාටද මේ භාණ්ඩ ටික ගෙනියන්නේ, අපි කොහෙන්ද මේවා බාරගත්තේ, කොහෙටද බාර දෙන්නේ, මේ ඔක්කොම විස්තරය දාලා නීත්‍යානුකූලව අවශ්‍යතාවයක් ආවොත් පෙන්වන්න තියෙන්න ඕනේ. ඒක තමයි බාර දීමේ තුණ්ඩුව. ඒතර ගොඩබිමින් භාණ්ඩ ප්‍රවාහනය කරනකොට වැදගත් වෙන නීත්‍යානුකූල ලියවිල්ල තමයි මොකද්ද? බාර දීමේ තුණ්ඩුව. මහා මාර්ග ප්‍රවාහනයේදී මගී ප්‍රවාහනය. මගී ප්‍රවාහනය සඳහාත් නීත්‍යානුකූල ලියවිලි ඕනි. දැන් මම බස් එකක් ගත්තා කියලා හිතන්නකො. මම බස් එකක් අරගෙන මම කැමති දිහාවක නගරයක බෝඩ් එකක් දාගෙන මම මිනිස්සු පටවගෙන යනවා. එහෙම යන්න පුළුවන්ද? එහෙම යන්න බෑ. එහෙම අපිට ඕනි වෙච්ච පළියට මේ මගීන් නග්ගගෙන වාහන වලට එහෙම යන්න බෑ. ඒකටත් ඕනේ නීත්‍යානුකූල ලියවිල්ල. ඒකට කියන පුතේ මාර්ග බලපත්‍රය කියලා, රූට් පර්මිට් කියලා කියන්නේ. දැන් කොළඹ සහ ඇඹිලිපිටිය. දැන් කොළඹ ඉඳලා ඇඹිලිපිටියට මට මිනිස්සු ප්‍රවාහනය කරන්න ඕන නම් මට මේ බස් එකක් විතරක් අරගෙන හරියන්නේ නැහැ. කොළඹ ඇඹිලිපිටිය කියලා බෝඩ් එකක් දාගෙන මට එහෙම යන්න බෑ මිනිස්සුන් නගින්න කියලා. ඒතර මට නීත්‍යානුකූල වේ සඳහා අවසර ගන්න ඕනේ ලියවිල්ලක් තියෙනවා. කොළඹ ඉඳලා ඇඹිලිපිටියට මිනිස්සු ප්‍රවාහනය කරන්න මං නීත්‍යානුකූලව අවසර ගන්න ඕනේ. ඊට දාලා ලියවිල්ල තමයි මාර්ග බලපත්‍රය. එහෙම නැත්නම් රූට් පර්මිට් එක. හරි. ආයෙනම් මහා මාර්ග ප්‍රවාහනයේදී මගී ප්‍රවාහනය කියන තැන ලියන්න මාර්ග බලපත්‍රය. මාර්ග බලපත්‍රය. ඊට දෙනවා සාගර ප්‍රවාහනයේදී භාණ්ඩ ප්‍රවාහනය කියලා. ඒ කියන්නේ පුතේ මුහුදෙන් භාණ්ඩ අරන් යනකොට නැව් වලින් අරන් යනකොට ඒ කියන්නේ. එතකොට මොකද්ද එතෙන්දී ඕනි වෙන නීත්‍යානුකූල ලියවිල්ල? තර ගොඩබිමින් භාණ්ඩ අරන් යනවා වගේ තමයි නැව් වලටත් භාණ්ඩ පැටවුවට පස්සේ ආයි ගොඩ බාන අවස්ථාව දක්වා ඒ නැවේ අයිතිකාරය එහෙම නැත්නම් නැව් සමාගමෙන් අපිට දෙන්න ඕනි නීත්‍යානුකූල ලියවිල්ල. මෙන්න මේ අහවල් භාණ්ඩ ටික අපි මේ නැවට බාරගත්තා. මෙන්න මේ වරායට ගෙනහිල්ලා අපි මේ බඩු ටික බාර දෙනවා කියලා නැව්පති නැව් සමාගම ඒ සඳහා සහතික වෙලා අපිට දෙන්න ඕනි ලියවිල්ලක්. ඒකට කියනවා නව් බාරපත. ලියා ගන්න නව් බාරපත. සාගර ප්‍රවාහනයේදී භාණ්ඩ ප්‍රවාහනය කරනකොට ඕනි වෙන ලියවිල්ල තමයි නව් බාරපත. නව් බාරපත. හරිද? 3යි. ආයන ගුවන් ප්‍රවාහනයේදී භාණ්ඩ ප්‍රවාහනයට මොකද්ද? ගුවන් ප්‍රවාහනයේදී භාණ්ඩ ප්‍රවාහනය. ඒ කියන්නේ පුතේ ගුවනින් මොනවා හරි භාණ්ඩ ප්‍රවාහනය කරනවා නම් මොකද්ද ඕනි වෙන ලියවිල්ල? ලියන්න ගුවන් මාර්ග බිල්පත. ගුවන් මාර්ග බිල්පත. ගුවනින් භාණ්ඩ ප්‍රවාහනය කරනවා නම් ඕනි වෙන්නේ ඒක. ගුවන් මාර්ග බිල්පත. ගුවන් මාර්ග බිල්පත. හරි. අන්න ඒ ටිකත් පොඩ්ඩක් මතක තියාගන්න ප්‍රවාහනයේදී යොදා ගන්නා ලියවිලි කියලා. ඒ කියන්නේ නීත්‍යානුකූලව ප්‍රවාහන කටයුතු කරනකොට වැදගත් වෙන ලියවිලි. ගොඩබිමින් භාණ්ඩ අරන් යනකොට මොකද්ද ලියවිල්ල? ගොඩබිමින් මගීන් අරන් යනකොට මොකද්ද ලියවිල්ල? ඕකේ දුම්රිය තියෙනවනේ අන්තිමට. දුම්රිය ප්‍රවාහනයේදී භාණ්ඩ ප්‍රවාහනය. දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කරනකොට ළමයි යෝනි වෙන්නේ දුම්රිය වාරණාව. දුම්රිය වාරණාව කියලා ලියන්නේ. දුම්රිය වාරණාව. ඔන්න ලියවිලි ටික මතක තියාගන්න එතකොට. භාණ්ඩ ප්‍රවාහනයේදී මගී ප්‍රවාහනයේදී එක් ප්‍රවාහන ක්‍රමවලදී වැදගත් වෙන ලියවිලි ටික. හරි. උතර ප්‍රවාහනයේ පාඩම පුතේ උතරින් ඉවරයි. මම උතන තව පොඩි සංකල්පයක් තියෙනවා. ඔයගලන්ට ඒක සිලබස් එකේ තියෙනවා. දැන් අපි මෙතෙක් කතා කරා අතීතයේ ඉඳලා ප්‍රවාහනයේ වර්තමානයේ වෙනකොට ඇවිල්ලා තියෙන විදිය දැන් අපිට පේනවා. අතීතයේ ඉඳලා ගොන් කරත් වලින් අශ්ව කරත් වලින් ඒ විදියට මිනිස්සු ප්‍රවාහන කටයුතු කරාට වර්තමානයේ වෙනකොට ඊටාම දියුණු තාක්ෂණික උපාංග සහිත වාහන
වලින් මිනිස්සු ප්‍රවාහන කටයුතු කරනවා. ඉතින් මේ දැනට තියෙන දියුණු ප්‍රවාහන ක්‍රම දිහා බලලා අපි පුතේ ප්‍රවාහනයේ අනාගතය පුරෝගතනය කරලා තියෙනවා. ප්‍රවාහනයේ අනාගතය පුරෝගතනය කරලා තියෙනවා. ඒ කියන්නේ අනාගතයේදී ප්‍රවාහනය කොහොම වෙයිද කියන එක අපි මෙතන කතා කරනවා. එතකොට දැනට පර්යේෂණ මට්ටමින් කරගෙන යන ප්‍රවාහන ක්‍රමයක් තියෙනවා පුතේ. ඒක තාම ආවේ නැහැ. අනාගතේ එන එකක් උන හයිපර් ලූප් සංකල්පය කියලා. හයිපර් ලූප් සංකල්පය. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. හයිපර් ලූප් සංකල්පය. එතකොට බලන්න මේකේ තියෙන්නේ බටයක්. අපි සාමාන්‍යයෙන් දන්නවා ද්‍රව ಜಾති එහෙම තමයි බට වලින් ප්‍රවාහනය කරන්නේ. දැන් මෙතන පුතේ ඇවිල්ලා මේ මිනිස්සුන්ව ප්‍රවාහනය කරන්න පුළුවන් බටයක් කරහා. අනේ එහෙම එකක් තමයි මේ හයිපර් ලූප් කියලා කියන්නේ. මේ බටේ කියන්නේ එතකොට ඊට අදාළ මාර්ගය. හරි? දැන් ඔක තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. තාම අත්හදා බලමින් සිටින්නේ. එතකොට ඒකේ මාර්ගය හැටියට බටයක් තියෙන්නේ. ඒ බටේ ඇස්සේ යවනවා යානාවක් වගේ එකක්. ඒක පේනවනේ ඔයගොල්ලන්ට. එහෙම යවනවා. ඒතර ඒක ඇස්සේ මිනිස්සු එකපාර විශාල සංඛ්‍යාවකට යන්න පුළුවන්. අන්න එහෙම එකක් දැන් ওই ඉස්සරහට එන්න යනවා. ඒක තමයි අපි කියන්නේ හයිපර් ලූප් සංකල්පය. තව තියෙනවා එයා වීල් එහෙම නැත්නම් වෝක්කා කියලා එකක්. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අර මිනිස්සුන් නිකන් සෙටප් දෙක දාගෙන ඇවිදින්න වගේ පොඩි ගැජට් එකක් තියෙනවා. ඒක නිකන් කකුලේ දාගෙන අර නිකන් ඔහොම යනවා ඒක. එතකොට අපි පයින් යන්නේ. පයින් යන උනාට නිකන් අපිට ඒකට නිකන් හිටගෙන ඉන්න තියෙන්නේ. ඒක නිකන් ඔහොම යනවා. එහෙම එකක් ඉස්සරහදී එනවා. දැන් නම් ඒක ඒව නම් දැනටත් තියෙනවා. හරි? You'll see her right back up again, and nothing keeps her down. If you count her right, you better count again. Even with her pretty face, she'll put you in your place, 'cause she is on a mission. Move aside and give her space. With fists high in the air, victorious she overcomes. From hills down to the valleys, from the tops down to the slums. Anywhere she's ever been, she's always there to win. ඔය ලංකාවට එන එකක් නෑ. ඔය ලංකාවේ තියෙන පාරවල් වල හැටියට ඔය වගේ යන්න බෑ. සාමාන්‍යයෙන් අපේ මේ තියෙන වාහනත් බොහොම මාරු වෙන්නේ යන්නේ. අර මේ එයා වීල් වගේ ඒවා කොහොමද අපේ පාරවල් වල යන්නේ?
හරි. එහෙමනම් ඔන්න ප්‍රවාහනේ අනාගතයේ පුරෝගතනය කරන්නේ එහෙමයි. අනාගතයේදී ප්‍රවාහනය කොහොම වෙයිද කිව්වහම අනාවැකි දෙකක් එතකොට තියෙනවා. හයිපර් ලූප් කියලා සංකල්පයක් එනවා. එයා වීල් කියන එකක් එනවා. හරිනේ. එහෙමනම් ඔන්න ප්‍රවාහනයේ පාඩම හරි. චූටි පාඩමක්, ලේසි පාඩමක්. ප්‍රවාහනය කියන එකේ තිබ්බේ අර සාපේක්ෂව එක් එක් ප්‍රවාහන ක්‍රම අරගෙන හිතකර ලක්ෂණ ටික ලියන්න තමයි සාමාන්‍යයෙන් එන්නේ. ඊට අමතරව දැන් අපි අර පොඩි දෙයක් කතා කරා මේ යම් කිසි දෙයකට ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනි සාධක මොනවාද කියන එක. ඔච්චරනේ. හරි. ඔන්න එතකොට මේ ප්‍රවාහනය කියන පාඩමටම අදාළව මේකෙම තව කොටසක් හැටියට දෙනවා පුතේ. දැන් මේකත් මොන අලුත් සිලබස් එකකට දාපු කාරණාවක් ගබඩාකරණය කියන කතාව. ගබඩාකරණය කියන මාතෘකාවක් දාලා තියෙනවා. දැන් මේ එන්නේ මේ උපකාරක සේවා ටිකනේ මේ එන්නේ. රක්ෂණයෙන් පටන් ගත්තේ වැඩි. රක්ෂණය, sannivedanaය. දැන් ඉවරයි ප්‍රවාහනය. දැන් පටන් ගන්න යනවා ගබඩාකරණය. තොර බැංකුකරණය කියන එක රක්ෂණයට කලින් කතා කරා. බලන්න පුතේ අපි පළවෙනි පාඩමේදී උපකාරක සේවා කියලා ඉගෙන ගන්න පහම පාඩම් විදිහට දැන් ආයෙ ඉගෙන ගත්තේ කියන්නේ. මොකද මේ හැමදේම මේ උපකාරක සේවා කියන එකෙන් අපි තේරුම් ගත්තේ උපකාරක සේවා. වෙළඳාමට උපකාරී වෙන සේවා. එහෙමනේ අදහස. ඉතින් ප්‍රවාහනය කොහොමද වෙළඳාමට දායක වෙන්නේ කියන එක දැන් අපිට තේරුම් ගන්න පුළුවන්. රක්ෂණය කොහොමද වෙළඳාම් කටයුතු වලට ව්‍යාපාර කටයුතු වලට වැදගත් වෙන්නේ කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. sannivedanaya කොහොමද වැදගත් වෙන්නේ කියන එකත් අපි තේරුම් ගත්තා. ගබඩාකරණය කියන්නේ ව්‍යාපාර කටයුතු කරනකොට නැතුවම බැරි උපකාරක සේවාවක් කියලා අපි දන්නවනේ. එතකොට පුතේ මොකද්ද මේ ගබඩා කරනවා කියලා කියන්නේ? ගබඩාව නෙවෙයි. ගබඩාකරණය ක්‍රියාපදයක්, කරන දෙයක්. අපිට පුතේ යම් දේවල් ගබඩා කරලා තියාගන්න වෙන්නේ මොන වෙලාවල් වලදීද? අපිට අවස්ථා දෙකකදී යම් දේවල් ගබඩා කරලා තියාගන්න වෙනවා. එකක් තමයි යම් කිසි දෙයක් නිපදවන්න කලින් මොනවා හරි භාණ්ඩයක් හදන්න කලින් ඒ හදන්න ගේන දේවල් තියෙනනේ අමුද්‍රව්‍ය වගේ දේවල්. ඒතර ඒ ගෙනාපු දේවල් ටික අපිට තියාගන්න වෙනවා භාවිතයට ගන්නකම්. එහෙම නැත්නම් හදනකම් තියාගන්න ඉපේ. දැන් හිතන්න ලී බඩු හදන තැනක දැව, ඇන, තීන්ත මේවා ගේනවනේ. ගෙනල්ලා අර ගේන දැව කොට ටික සේරම එකපාර පාවිච්චි කරන්නේ නැහනේ. අර ගෙනාපු දැව කොට අර ලී කොට ටික ගබඩා කරලා තියාගන්න වෙනවා. මොකද ගබඩා කරලා තියාගන්නේ? ප්‍රයෝජනයට ගන්නකම්, භාවිතයට ගන්නකම්. එහෙමත් ගබඩා කරලා තියාගන්න වෙනවා නිෂ්පාදන කටයුතු කරන අයට නම්. තමන්ගේ අදාළ දේ භාවිතයට ගන්නකම් ගබඩා කරලා තියාගන්න වෙනවා. ආය වෙලාවකට පුතේ අලෙවි කරනකම් ගබඩා කරලා තියාගන්න වෙනවා. දැන් හදලා ඉවර වෙච්ච ඒවා. දැන් ලී බඩු හදන්න කලින් අර දැව කොටයි අනම්මනම් ඒ ටික ගබඩා කරලා තියාගන්න වෙනවනේ ගෙනල්ලා. ඒ වගේම තමයි හදලා ඉවරුණාට පස්සේ මේවා හදලා ඉවර වෙන ගමන් ගණක් ගන්න මිනිස්සු මේව ඇවිල්ලා අරන් යන්නේ නැහැ. හදලා ඉවරුණාට පස්සේ විකිණුනකම් අලෙවි කරනකම් අපිට රැස් කරලා තියාගන්න වෙනවා. ඉතින් මේ අවස්ථා දෙකේදීම වෙන්නේ රැස් කර තබා ගැනීම. අන්නේ රැස් කර තබා ගැනීමට තමයි අපි කියන්නේ මොකද්ද? ගබඩාකරණය කියලා. ප්‍රයෝජනයට ගන්නකම් එහෙම නැත්නම් අලෙවි කරනකම් රැස් කරලා තියාගන්නවට කියනවා මොකද්ද? ගබඩාකරණය. ඕක නම් හැබැයි පුතේ පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. ගබඩාකරණය කියන එකේ තියෙන ඒවා ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒකට හේතුව අර ගබඩාවක් කියන එක ළමයි අපි සාමාන්‍යයෙන් එහෙට මෙහෙට යද්දී දකින්න තැන නෙමෙයිනේ. ව්‍යාපාර ආයතන ව්‍යාපාර ස්ථාන අපි ඕනි තරම් දකින්නවා. බොහෝ විට ඔය කියන විදිහේ දැන් මේ පාඩමෙන් උගන්වන ආකාරයේ මහා පරිමාණ ගබඩාවක් ඔයා හෝ මම හෝ මේ යන්නේන ගමන් දකින්න දෙයක් නෙවෙයි. අනේ ඒ හින්දා මේ ගබඩාවල් ගැන කියනකොට අපිට ඒක එච්චරට මැවෙන්නේ නැහැ, චිත්ත රූප මැවෙන්නේ නැහැ, එකපාරට පුරුදු නැහැ. මම ඉතින් ගොඩක් වෙලාවට මේකෙදී අදාළ ගබඩා කරන උපකරණ ගැන, ඒ එක ක්‍රම ගැන අපි අර
වීඩියෝ වලින් තමයි ගොඩක් වෙලාවට තේරුම් ගන්න තියෙන්නේ මෙහෙම වෙන්න මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. මොකද අපි ගබඩාවක් අස්සට ගිහිල්ලා නැහැ. ගබඩාවක් අස්සේ වෙන දේවල් අපි හරියට දැකලා නැහැ. ඒ එක එක උපකරණ වලට කියන නම් අපි දන්නේ නැහැ. ඔහොම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් මේකයි. ගබඩාකරණයේ පාඩමේ පුතේ හරියට බැලුවොත් මාතෘකා තියෙන්නේ 3යි. ඒ මාතෘකා 3 කටපාඩම් කරලා හරි තියාගන්න. මොකද හිතලා ලියන්න පුළුවන් ආකාරයේ දේවලුත් ගබඩාකරණයේ නැහැ. ඒ හින්දා කටපාඩම් කරලා හරි කමන්නේ ගබඩාකරණයේ ප්‍රධාන මාතෘකා 3ක් විතර තියෙන්නේ. ඒ 3 මතක තියාගන්න. විශේෂ කාරණා කීපයක් තියෙන. එකක් තමයි මේක අලුත් සිලබස් එකට අලුතෙන් එකතු කරපු කොටසක්. ප්‍රවාහනයේ පාඩම්, රක්ෂණයේ පාඩම්, sannivedanaya පාඩම් අපි ඉගෙන ගන්න කාලෙත් තිබ්බා. පුතේ 2017 ආපු එහෙම නැත්නම් 2019 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අලුතින්ම එකතු කරපු කොටසක් තමයි ඔන්න ඔය ගබඩාකරණය කියන මාතෘකාව. කියන්නේ 2019 ළමයි තමයි මුලින්ම ඕක විභාගයට මුහුණ දෙන්නේ. ඒ ළමයින්ගෙන් ඇහුවේ නෑ ගබඩාකරණය ගැන. 20 ළමයින්ගෙන් දැන් ඒ ළමයි ලියලා තියෙන්නේ තාම රිසල්ට් ආවේ නෑනේ. ඒත් ගබඩාකරණය ගැන අහලා තිබ්බේ නෑ. ඒ කියන්නේ ලියන ප්‍රශ්නයක් ආකාරයට. දැන් 21 ඕගොල්ලෝ. ඊට 22 ළමයි. ඒක නිසා පොඩ්ඩක් අලුතෙන් එකතු කරපු කොටස් නිසා මේ ටික පොඩ්ඩක් අවධානයෙන් බලලා තියාගන්න. ගබඩාකරණයේ හැඳින්වීම. කියවන්න ගබඩාකරණය කියන එක. ගබඩාකරණය යනු තොගයක් මිලදීගත් අවස්ථාවේ හෝ නිෂ්පාදනය කළ අවස්ථාවේ සිට. එහෙනම් මම කිව්වේ ගබඩා කරන්න වෙන අවස්ථා දෙකක් අපිට තියෙනවා. භාණ්ඩ හදන්න ගෙනාපු දේවල් හදනකන් තියාගන්න වෙනවා. හදලා ඉවර වෙච්ච දේවල් විකුණනකන් තියාගන්න වෙනවා. ඒකයි කියන්නේ නිෂ්පාදනය කළ අවස්ථාවේ හෝ මිලදීගත් අවස්ථාවේ සිට. ඒවා අලෙවි කරන තෙක් හෝ භාවිතයට ගන්නා තෙක් රැස් කර තබා ගැනීමේ ක්‍රියාවලිය ගබඩාකරණයයි. රැස් කර තබා ගැනීමේ ක්‍රියාවලිය ගබඩාකරණයයි. හරිද? ඔන්න ගබඩාකරණයේ හැඳින්වීම හරි. ඊළඟට තියෙනවා ගබඩාකරණ ක්‍රියාවලියට අදාළ පියවර. ඒ කියන්නේ පුතේ දැන් ඔය ගබඩාවක් කිව්වහම සාමාන්‍යයෙන් මේ පිටි ටිකක්, gadol ටිකක් ඔය වගේ මොනවා හරි පොඩි දෙයක් ගබඩා කරලා තියෙන එකක්ම තේරුම් ගන්න යන්න එපා. මවා ගන්න යන්න එපා. මහා පරිමාණ ගබඩා තියෙනවා. ඒ වගේ ඇවිල්ලා දැන් මේ වෙන රටවල් වලට භාණ්ඩ යවන වෙන රටවල් වලින් ගෙන්නන ඒ වගේ ජාත්‍යන්තර විදියට ගණදෙනු කරන නිෂ්පාදන ආයතන, ව්‍යාපාර ආයතන හා සම්බන්ධ ගබඩා. ඒතර මේවා අස්සේ භාණ්ඩ අහුරන්න ගෙනහපු එක එක යන්ත්‍ර තියෙනවා, මේවා අස්සේ වාහන තියෙනවා. ඒ වගේ විශාල ගබඩා. ඒතර මේකත් දැන් අපි හිතන්න එපා මෙහෙම. හිතන්න එපා ඔයා. දැන් අපි දම්රෝල නම් අපි ලීබඩු හදන දම්රෝ හරි මොකක් හරි ගන්නකො. අපේ හදන ලීබඩු වලට අදාළ ගබඩා අපිටම තියෙන්න ඕනිද? නෑ එහෙම එකක් නේද අපිටම තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් පුතේ ගබඩා කියන්නේ බිස්නස් එකක්. දැන් බැංකු කියන්නේ බිස්නස් එකක්නේ. ප්‍රවාහනය කියන්නේ බිස්නස් එකක්නේ. දැන් විවිධ පාර්ශවයන් අපිට ප්‍රවාහන පාසුකම් දීලා අපෙන් සල්ලි ගන්න. දැන් මම නිෂ්පාදන කටයුත්තක් කරා කියලා මට ඒකට ඕනි කරන ප්‍රවාහන පහසුකම් මම හදා ගන්න ඕනි කියලා එකක් නෑ. ඉතින් මට තියෙනවා නම් හොඳයි. දැන් මම එළවලු විකුණනවා නම් මට ලොරිය ඕන නම් ඒකට ලොරියක් දෙකක් මටම ලොරියක් දෙකක් තියෙනවා නම් හොඳයි. නැත්නම් ඉතින් මට සල්ලි ගෙවල ඕනි තරම් ওই ප්‍රවාහන පහසුකම් ගන්න ඕනි තරම් ලොරි තියෙනවා. හයර් එකට යන ලොරි තියෙනවා. ගබඩාකරණයත් එහෙම තමයි. අපිටම ගබඩා තියෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් ගබඩා පවත්වගෙන යන ව්‍යාපාර තියෙනවා. ඉතින් අපේ භාණ්ඩවල හැටියට අපි අදාළ ගබඩාව තෝරගෙන ඒගොල්ලන්ට අදාළ කුලිය ගෙවලා අපිට පුළුවන් ගබඩා කරන්න. හරිද? ඒ නිසා අර ගබඩාවක් කිව්වහම අර ඊටාම පොඩි ප්‍රමාණයේ එහෙම ගබඩාවක් ඔයගොල්ලෝ ඔලුවට ගන්න යන්න එපා. හරි. එන්න පුතේ ටියුට් එකට ගබඩා කරන ක්‍රියාවලියේ පියවර කියලා තියෙනවනේ. ගන්නන්න එක. මුලින්ම ලියන්න ද්‍රව්‍ය තොග ලැබීම. ද්‍රව්‍ය තොග ලැබීම. දැන් මුලින්ම වෙන්නේ පුතේ අදාළ ද්‍රව්‍ය තොගය අපිට ලැබෙනවා. ද්‍රව්‍ය තොග ලැබීම. ඊළඟට හඳුනා ගැනීම. හඳුනා ගැනීම. හඳුනා ගැනීම. ඊට පරීක්ෂා කිරීම. පරීක්ෂා කිරීම.
තොග ලැබීම, හඳුනා ගැනීම, පරීක්ෂා කිරීම. ඊට පුතේ නිවැරදි බව තහවුරු කර ගැනීම. නිවැරදි බව තහවුරු කර ගැනීම. නිවැරදි බව තහවුරු කර ගැනීම. දැන් ඔතෙන්ට එනකන් අපි යමු බලන්න පියවර ටික. මොකද්ද මුලින්ම වෙනවා කිව්වේ? ගබඩාවක භාණ්ඩ ගබඩා කරනකොට එහෙම නැත්නම් ගබඩා කරණය කියන එකේදී කොහොමද යන පිළිවෙල කියන්නකො? මුලින්ම ද්‍රව්‍ය තොගය ලැබෙනවා. දැන් ගබඩාවට අදාළ ද්‍රව්‍ය තොගය ලැබෙනවා. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට ඒ හම්බ වෙච්ච ටික අපි හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ මොනවද ආවේ මේවා අපිටද ආවේ අපි ඕඩර් කරපුවද ඇවිල්ලා තියෙන්නේ. දැන් රෙදි නම් ඒ මොනවද රෙදි වර්ග නම් මනම් එහෙම. පිටි නම් පිටි ඒ මොනවද ආවේ කියලා ඒක හරියට අඳුර ගන්න ඕනේ. දැන් මේ මොනවද ආවේ හඳුනා ගන්න. ඊළඟට මේ ඔක්කොම ටික චෙක් කරන්න ඕනේ. දැන් පුතේ අපි මම ගබඩාවක් නම් මම පවත්වගෙන යන්නේ මගේ බිස්නස් එක ගබඩා පහසුකම් දෙන එක නම් දැන් කවුරු හරි මොනවා හරි ටිකක් මට එවනවා මේ මගේ ගබඩාවේ ගබඩා කරන්න කියලා. එතකොට ඒව නිකන් චෙක් කරන්න නැතුව මම ගබඩා කරලා හරියන්නේ නැහැ. මොකද හදිසියේ දැන් මම ඒ ටික ආවා එහෙම ගබඩා කරා. පස්සේ ඊළඟට මේ මිනිස්සයා කියන්න පුළුවන් මේ දැන් ගබඩාවෙන් ආපහු භාණ්ඩ ටික පිටත් කරනකොට නිකුත් කරනකොට යම් යම් දෝෂ සහිතව තිබ්බොත් එයා ඒක මගේ පිටින් යවන්න පුළුවන්. මම මේවා ගබඩාවට දෙනකොට මෙහෙම දෝෂ සහිතව තිබ්බේ නැහැ. ගබඩාවේදී තමයි මේ හානිය පාඩුව වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් ගබඩාවක භාණ්ඩ අහුරනකොට ගබඩාකරණයේදී ඒ ද්‍රව්‍ය තොගේ ලැබුණාම ඒක හරියට අඳුරගෙන ඊළඟට අනිවාර්යෙන් ඒව චෙක් කරන්න ඕනේ, පරීක්ෂා කරනවා. ඔක්කොම එකින් එක පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා ඒවා නිවැරදි බව තහවුරු කරගන්නවා ඊට පස්සේ. කියන අවුලක් නැහැ කියන එක තහවුරු කරගන්නවා. දෝෂ සහිත ඒවා තියෙනවා නම් ඒවා වෙනම චෙක් වෙනවනේ එතකොට. දැන් අපේ ගබඩාවට ආපු ද්‍රව්‍යයන් වල මෙන්න මේ ටික දෝෂ සහිතයි. මේ ටික අවුලක් නැහැ එහෙම කියලා ටික හරියට පරීක්ෂා කරලා නිවැරදි බව තහවුරු කරගන්නවා. දැන් ඉතින් හරිනේ දැන් ගබඩාවේ භාණ්ඩ ටික ආවා. හඳුනගත්තා. ඔක්කොම චෙක් කරා. නිවැරදි බවට තහවුරු කරගත්තා. දැන් ඊළඟට තියෙන ඉතින් ගබඩාවාස්සේ මේ ටික හරියට තියන්නනේ අහුරන්න තියෙන්නේ. අපි ඉතින් ඒක නිකන් ගබඩාවාස්සේ භාණ්ඩ ඇහිරීම කියලා කියන්නේ ගුණත්වය ආරක්ෂා කිරීම කියන්නේ ඒක තමයි ඊළඟ පියවර. හරි? ලියන්න ඊළඟ පියවර ගුණත්වය ආරක්ෂා කිරීම. ගුණත්වය ආරක්ෂා කිරීම. ඒ කියන්නේ පුතේ ගබඩාව ඇතුලේ දැන් මේ අපි ගබඩා කරන්න ගෙනාපු මොනවා හරි ද්‍රව්‍යයන් ටික තැම්පත් කරන්න එපා, අහුරන්න එපා. ඒක ගුණත්වය ආරක්ෂා වෙන විදිහට කරන්න ඕනේ. ඒ අදාළ ද්‍රව්‍යයන් වල අදාළ භාණ්ඩවල ක්වොලිටියට හානියක් නොවන විදිහට අපි දැන් ඒ ටික මේක ඇස්සේ තියන්නයි හදන්නේ. ඒක තමයි ගුණත්වය ආරක්ෂා කරන. ඒක ඒකනේ ගබඩාවේ රාජකාරිය වෙන්නේ. ඊළඟට ඉවත් කිරීම. දැන් ඉවරයි. ඉතින් ගබඩාවස්සේ භාණ්ඩ ටික ඇහිරුවට පස්සේ ඊළඟට කරනවා නම් කරන්න තියෙන්නේ මොකද්ද? ආයි ගබඩාවෙන් එළියට දෙනවා. එක්කෝ හදන කට්ටියට, එක්කෝ විකුණන කට්ටියට. දැන් හදන කන්නම් මේ ගබඩා කරන් ඉන්නේ හදන වෙලාවේදී ඉවත් කරනවා. විකුණන කන්නම් අපි ගබඩා කරන් තියන් ඉන්නේ ඕනි වෙලාවට ඒ ටික අලවිය සඳහා නිකුත් කරනවා. හරි? ඒක තමයි ඉවත් කිරීම. එතනින් එතකොට ගබඩාකරණයේ ක්‍රියාවලිය ඉවරයි. තව ඊළඟට ආපහු මුලට සම්බන්ධ වෙන එක තමයි ඊළඟට වෙන්නේ. ලියන්න නිකුත් කිරීම සඳහා නැවත ලබා ගැනීම. නිකුත් කිරීම සඳහා නැවත ලබා ගැනීම. නිකුත් කිරීම සඳහා නැවත ලබා ගැනීම. හරි. එතකොට ඔන්න ගබඩාකරණය කියන දේ කරනකොට ඒකේ යන්න ඕනි පියවර ටික තමයි දැන් අපි ඔය කතා කරේ. පියවර 6ක් විතර තිබ්බා. තොග ලැබෙනවා, හඳුනා ගන්නවා, පරීක්ෂා කරනවා, නිවැරදි බවට තහවුරු කරගන්නවා, ගුණත්වය ආරක්ෂා කරනවා, ඉවත් කරනවා, නැවත ලබා ගන්නවා. කටපාඩම් කරලාම හරි මතක තියාගන්න ගබඩා කරන ක්‍රියාවලියේ පියවර තියෙන්නේ 7යි. යම් කිසි දෙයක් ගබඩාවක් ඇස්සේ ගබඩා කරනකොට ඒ අනුගමනය කරන්න ඕනි, ඒ යන්න ඕනි පියවර ටික තමයි ඔය තිබ්බේ. හරි. හරි ළමයි. දැන් එතකොට ගබඩාකරණය කියන එකේ පියවර 7 හරිනේ. පියවර 7 අනිවාර්යයෙන්ම මම කිව්වේ ගබඩාකරණයේ පාඩමේ මතක තියාගන්න තියෙන ප්‍රධාන වශයෙන් මාතෘකා 3ක් විතර. ඒ මාතෘකා 3ට අදාළ ටික කටපාඩම් කරලා හරි මතක තියාගන්න. මොකද බොහෝ විට MCQ වෙන්නත් පුළුවන්. ලියන පේපර් එකේ අහන්න පුළුවන් ඒවත් තියෙනවා. දැන්ට ගබඩාකරණය නිර්වචනය නම් එච්චර අදාළ වෙන්නේ නැහැ. ගබඩාකරණය කියන එකේ පියවර 7 මතකනේ. ඊළඟට තියෙනවා දැන් අපිට ගබඩාකරණය කියන එක වෙනයි, ගබඩාව කියන එක වෙනයි. පුතේ එතකොට ගබඩාව කියලා කියන්නේ ඉතින් ඒ භාණ්ඩ අහුරලා තියෙන ස්ථානයනේ. ඒක ගබඩාව.
එච්චර ලොකු දේවල් නෙවෙයි. මෙන්න මේක වැදගත්. ගබඩාවක් ස්ථානගත කිරීමේදී සලකා බැලිය යුතු කරුණු. ගබඩාකරණය කියන මාතෘකාවේ මම අර කියපු විදිහට ප්‍රධාන මාතෘකා කීපයයිනේ මතක තියාගන්න තියෙනවා කියලා මම කිව්වේ. එයින් එකක් තමයි ඔන්න ඕක. ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යුතු සාධක. ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යුතු සාධක මොනවාද? දැන් මෙතෙන්දි තේරුම් ගන්න හරියට දැන් අපිට පුතේ ඕනි වෙලා තියෙන්නේ ගබඩාවක් ස්ථානගත කරන්න. يعني ගබඩාවක් පටන් ගන්න ඕනි අපිට. ගබඩාවක් දාන්නයි ඕනි. මොන වගේ තැනකද දාන්නේ කියලායි දැන් තීරණයක් ගන්න වෙලා තියෙන්නේ. ස්ථානගත කරනවා කියන්නේ ඒකනේ. එතෙන්දී මේක පුතේ ඒකනේ දැන් මම කිව්වේ සාමාන්‍යයෙන් අපි නිතර යන්නේනකොට ගබඩාව කියන ඒවා දකින්නෙත් නැහැ. එහෙනම් අපිට පුරුදු නැත්තේ. අනිත් එක ආවට ගියාට නිකම් මේ කඩයක් දාන්න වගේ ගබඩාවක් දානකොට අපිට කැමති තැනක ගිහිල්ලා අපිට ලේසි තැනක ගිහිල්ලා මේ ගබඩාව දාගෙන හරියන්නේත් නැහැ. ගොඩාක් දේවල් තියෙනවා ගබඩාවක් හදද්දි ගබඩාවක් ස්ථානගත කරද්දි අපි විසින් සැලකිලිමත් වෙන්න ඕනි දේවල්. අන්න ඒවා තමයි දැන් මේ කතා කරන්න හදන්නේ. ප්‍රධාන වශයෙන් තියෙනවා පුතේ ඒවා ගබඩා කරන 6ක් තියෙනවා. ගබඩාවක් හදද්දි අපි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනවාද? ඔය සලකා බලන්න ඕනි දේවල් මොනවාද? එකක් තමයි ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම හා ඉඩකඩ කියන එක. බලන්න එක වචනේ එහෙම අමුතුයි. ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම හා ඉඩකඩ. මොකක්ද ඒ කියන්නේ? මොකක්ද ළමයි පිරියත කියලා කියන්නේ? දැන් නිෂ්පාදන කළමනාකරණයේ පාඩමේදී ওই පිරියත කියන එක හම්බ වෙනවා. يعني 13 වෙනි පාඩමේදී. ගබඩාවක් හදද්දී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනි සාධකයක්ලු පිරියත පහසුකම් ගැන. සහ ගොඩනැගිල්ලේ පිරියත සැකැස්ම හා ඉඩකඩ ගැන. පිරියත සැලැස්ම හා ඉඩකඩ ගැන හිතන්නලු. මොකද්ද මේ හිතන්න කියන්නේ? ඒ කියන්නේ පුතේ මේකයි. ගොඩනැගිල්ලේ පිහිටීම, ගොඩනැගිල්ල හදලා තියෙන විදිය, ඇතුලේ බිත්ති බැඳලා තියෙන විදිය, මේකේ බිම සකස් කරලා තියෙන විදිය, කවුළු තියලා තියෙන විදිය, දොරවල් දාලා තියෙන විදිහ, මේ හැම එකක්ම අර ගබඩා කරන ද්‍රව්‍යයට හරියන විදිහට තියෙන්න ඕනේ. අන්න ඒකයි මම කියන්නේ. ගබඩාවක් ස්ථානගත කරද්දී අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ ගොඩනැගිල්ලේ සැකැස්ම, ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම ගැන අපි ගොඩක් හිතන්න ඕනේ. يعني පිහිටීම ගැන හිතන්න ඕනේ. මොකක් හරි ගොඩනැගිල්ලක් තෝරගෙන ඒක ඇතුලේ අපිට යම් යම් දේවල් ගබඩා කරන්න බෑ. එහෙමත් ඉතින් මිනිස්සු කරනවා. බලනකොට ඒක මේ අදාළ ද්‍රව්‍ය ගබඩා කරන්න හදපු තැනක් නෙමෙයි. වෙන මොකක් හරි ගොඩනැගිල්ලක් ASCII එක එක දේවල් ගබඩා කරලා තියෙනවා. එතකොට අපි දන්නවනේ වෙන අවාසි සහගත තත්ත්වයන් හානි වෙනවා, ගන්න ගියාම අමාරුයි. දොරවල් මදි සමහර වෙලාවට භාණ්ඩය ඇතුළට ගන්න ඔය වගේ ප්‍රශ්න එනවා. එහෙනම් ගබඩාවක් හදනකොට අනිවාර්යයෙන්ම ඒ ගබඩා කරන ද්‍රව්‍යයට ගැලපෙන විදිහට පුතේ ගබඩාවේ මේ ශාලාව ගොඩනැගිල්ල මේ හැමදේම හරියට සෙට් වෙන්න ඕනි කියන එක තමයි මේ පිරියත පහසුකම් ගැන හිතන්න කියලා කියන්නේ. දැන් හිතන්න සාමාන්‍යයෙන් අපි ලොකු කන්ටේනර් ලොකු ලොරි වලින් ගෙනල්ලා තමයි ගබඩාව ඇතුළට භාණ්ඩ දාන්නේ. එහෙම නැත්නම් ගබඩාවෙන් භාණ්ඩ පටව ගන්න. අපි හිතන්න ඕනි මේ ලොරිය ගබඩාව ඇතුළට එන්න පුළුවන් තරමකට මේකේ උස අපි හදන්න එපා ගොඩනැගිල්ල උස. අර ලොරිය ඇතුළට ගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේක ASCII එක එක යන්ත්‍ර උපකරණ හරහා තමයි භාණ්ඩ එහාට මෙහාට කරන්නේ. එහෙනම් පුතේ ගබඩාව ඇතුලේ මේ දේවල් එහාට මෙහාට කරන්න තරම් ඉඩකඩ තියෙන්නත් එපා. ඒ වගේ ගොඩාක් හිතන්න ඕනේ. කවුළු තියෙනකොට, දොරවල් වල පිහිටීම තියෙනකොට. දැන් අපි හිතමුකෝ ගබඩාවක භාණ්ඩ අහුරනවා. දැන් මේ වගේ නිකන් සාමාන්‍ය ශාලාවක එක කෙළවරක ඉඳන් ඔහොම අහුරගෙන එනවා නිකන් අර වී අහුරනවා වගේ, හාල් වගේ දෙයක් අහුරනවා වගේ, ගඩොල් අහුරනවා වගේ අහුරගෙන එනවා. දැන් එතකොට එක කෙළවරක ඉඳලා එපෑ ගන්නකොට අහපව් ගන්න. ඒ වහුලක් නෑ එකම දේ හින්දා. ගඩොල් වගේ දෙයක්, හාල් වගේ දෙයක් හින්දා. දැන් අපිට ඕනනම් මැදක වගේ තියෙන එකක් ගන්න. දැන් මේ කෙරවලේ ඉඳලා එක විදිහකට අහුරගෙන ගියාම මැදක තියෙන එකක් ගන්න නම් අර සේරම ටික අරන් දාලා එපෑ මැද තියෙන එකක් හොයාගන්න. දැන් මේ වගේ කරදරකාරී තත්ත්වයන් එනවනේ. ඒ නිසා ගබඩාවක භාණ්ඩ අහුරනකොට අනිවාර්යෙන්ම ගොඩනැගිල්ලේ පිහිටීම. ඒක තමයි පිරියත පහසුකම් කියලා කියන්නේ. ගබඩා කරන දෙයට හරියන විදිහට තියෙන්න ඕනේ. ගබඩා කරන දේ මොකක් වුණත්
ඒකට හරියන විදිහට. දැන් අපි මේක ඇස්සේ ගබඩා කරලා තියන්නේ මාළු නම්. ඒතර මේක තනිකර ශීතකරණයක් වගේ වෙන්න එපා. ශීතාගාරයක් විදිහට තියෙන්න එපා. අපි මේක ඇස්සේ ගබඩා කරන්නේ රසායනික ද්‍රව්‍යයක් නම්. ඒ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව ගොඩනැගිල්ල හදලා තියෙන්න එපා. මේක ඇස්සේ ගබඩා කරන්නේ බිඳෙන සුළු දෙයක්ද? මේක ඇස්සේ ගබඩා කරන්නේ මොනවා හරි කුඩු జాතියක් නම්. ඒකට ගැලපෙන විදිහට මේ ගොඩනැගිල්ල හදන්න ඕනේ. පැහැදිලිද? අන්න ඒකයි කියන්නේ අර ගබඩාවක් ස්ථානගත කරද්දී විශේෂයෙන් බලන්න ඕන දෙයක් තමයි ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම හා ඉඩකඩ. කියවන්නේ ඒක. ගබඩාව සඳහා භාවිත කරන ගොඩනැගිල්ලේ ප්‍රශස්ත වූ පිරියත සැලැස්ම. ඒ කියන්නේ දොරවල් වල පිහිටීම, වර්ග අඩි ප්‍රමාණය, සිවිලිමේ උස, ද්‍රව්‍ය ඇසිරීමේ පිළිවෙත් මේ දේවල් හිතන්න ඕන. ආදී එම ගොඩනැගිල්ල තුල කෙරෙන මෙහෙයුම් කාර්ය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි. තෝරා ගන්නා ගොඩනැගිල්ල තුල ඇති ඉඩකඩ ව්‍යාපාරිකයා බලාපොරොත්තු වන ද්‍රව්‍ය එහා මෙහා කිරීමේ සැලසුමට අනුව ගැළපේද යන්න ගැඹුරින් පරීක්ෂා කළ බලා ගබඩාව සඳහා සුදුසු ගොඩනැගිල්ලක් තෝරාගත යුතුය. අපිට කියනවා ගබඩා කරන ද්‍රව්‍ය එහා මෙහා කරගන්න ඒ සැලසුම් වලට ගැළපෙනවද කියලා බලලා තමයි අපි ගබඩාවට සුදුසු ගොඩනැගිල්ලක් තෝරගන්න කියලා කියන්නේ. හරිනේ. දෙවෙනි එක ද්‍රව්‍ය භාවිතයේ වේගවත් බව හා ගබඩාව තුල කලාප වෙන් කිරීමේ අවශ්‍යතාවය. අපි අපේ ගබඩාව ස්ථානගත කරද්දී අනිවාර්යයෙන්ම පුතේ සලකා බලන්න ඕනේ තව සාධකයක් තමයි අපි මේ ගබඩාවේ අහුරන දේවල්, මේ ගබඩා කරන දේවල් භාවිත කිරීමේ වේගය කොහොමද කියලා. කොච්චර ස්පීඩ් එකකින් අපි මේ ද්‍රව්‍යයන් භාවිත කරනවද? ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. අපි මේ ගබඩා කරන දේවල් දවස ගානේ ගන්නවා අපි. ගබඩාවේ තියෙන දේවල් අපේ නිෂ්පාදන කටයුත්තේදී දවස ගානේ ගන්න වෙන දේවල්. එහෙම දෙයක් නම් මේ ගබඩා කරන්නේ අපි ඒ වගේ දෙයක් නම් මේ ගබඩා කරන්නේ. ඒතර පුතේ ගබඩාව දුර තිබිලා හරියන්නේ නැහැ. ඒතර ගබඩාව තියෙන්න ඕනේ අපි මේ වැඩේ කරන හරියට ළඟ දිහාවක. මොකද අපි දවස ගානේ ගබඩාවෙන් භාණ්ඩ ගන්න එක අපි කරනවා. අපි ගබඩාවෙන් යම් කිසි දෙයක් ගන්නේ ටිකක් සතියකට සැරයක්, මාසයකට සැරයක් වගේ නේ. අපි ගබඩා කරලා තියෙනවා. හැබැයි අපි ගබඩාවෙන් ද්‍රව්‍යයන් ගන්නේ මාසයකට සැරයක් වගේ. ඒක සතියකට එකක් වගේ. එහෙනම් ඉතින් ගබඩාව මේ අපේ නිෂ්පාදන කටයුත්ත කරන ළඟම තියෙන්න ඕනේ නැහැ. දුර තිබ්බට කමන්නේ නැහැ. අන්න ඒකයි. ඒ නිසා අපි අර ගබඩා කරන දේවල් කොච්චර ස්පීඩ් එකකින් පාවිච්චි කරනවද කියලා බලන්න ඕනේ. නිතරම පාවිච්චි කරන දෙයක් නම් ගබඩාව අනිවාර්යෙන් දුරක නෙවෙයි ළඟක තියාගන්න ඕනේ. ඉඳලා හිටලා නම් අපි යමක් පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ටිකක් පරක්කු වෙලා නම් අපි ගබඩාවෙන් යම් දේවල් ගන්නේ ගබඩාව දුර තිබ්බට කමන්නේ නැහැ. කියවන්න. ගබඩාවේ භාණ්ඩ ඇසිරීම හා ආපසු ලබා ගැනීම කොතරම් වේගයෙන් සිදුවන්නේද යන්න හා ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන කාර්යයන් මොනවාද යන්න ගබඩාවක් ස්ථානගත කිරීමේදී සලකා බැලිය යුතුය. ඒ කියන්නේ අපේ නිෂ්පාදන කටයුත්ත කොච්චර වේගයෙන් වෙනවද? එතකොට ගබඩාවේ තියෙන ද්‍රව්‍යයන් අපිට කොච්චර ඉක්මනින් ගන්න වෙනවද? කොච්චර ස්පීඩ් එකකින් මේවා ගන්න වෙනවද කියන එකයි බලන්නේ. ඔය තියෙන ගබඩාව තුල කරන කාර්ය සමන්විත වන්නේ ගබඩා කර කාලයක් සුරක්ෂිතව තබා ගැනීම නම් හෝ සරල එකලස් කිරීමේ කාර්යයන් නම් අඩු වේගවත් බවකින් යුක්තව ද්‍රව්‍ය එහා මෙහා කිරීම සිදු කළ හැකි ස්ථානයක් උචිත වේ. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අර ඕවා වචන එච්චර හිතන්න එපා. ගොඩාක් කල් ගබඩා කරලා තියෙන දෙයක් නම් يعني ගබඩා කරාට පස්සේ ඒක ලේසියකට අපි එළියට ගන්න නැහැ. ගබඩා කරලා තියෙන දේවල් එළියට ගන්න සාමාන්‍යයෙන් මාසයකට එකක් වගේ නම්. අනේ ඒ වගේ දෙයක් නම් ඉතින් ගබඩාව එච්චර ලොකුවට හිතන්න ඕනේ අර දුරක තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අර පැය 24 පුරාම වගේ ගබඩාවත් එක්ක සම්බන්ධතා තියාගෙන නම් අපි යන්නේ. හැම වෙලේම ගබඩාවෙන් එක එක ඒවා ගන්න වෙනවා නම් අනේ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඉතින් ගබඩාව ටිකක් සමීප ස්ථානයක තියාගන්න වෙනවා. හරි. දැන් දෙකක් කතා කරා.
මොනවාද මේ කතා කරන්නේ? ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. මොනවාද? ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ඒතර පුතේ එකක් තමයි මොකද්ද? ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම හා ඉඩකඩ ගැන හිතන්න ඕන. අපි මේ ගබඩාව හැටියට යොදා ගන්න ගොඩනැගිල්ලේ පිහිටීම ගැන හිතන්න ඕන. දෙවෙනි එක මොකද්ද? ද්‍රව්‍ය භාවිත කිරීමේ වේගවත් බව. කියන්නේ අපි ගබඩාවේ තියෙන ද්‍රව්‍ය පාවිච්චියට ගන්නේ කොච්චර වේගවත් බවකින්ද? දෙකයි. තුන්වෙනියට කියනවා ප්‍රධාන සම්බන්ධතාවලට ආසන්න වීම. මොකද්ද ඒ කියන්නේ? ප්‍රධාන සම්බන්ධතාවලට ආසන්න වෙන්නත් ඕනලු ගබඩාවකට තැනක් තෝරද්දි. ප්‍රධාන සම්බන්ධතාව කියලා මෙතන අදහස් කරන්නේ පුතේ මේකයි. දැන් අපි ගබඩා කරලා තියෙන්නේ රට යවන දෙයක්ද? ලංකාව ASCII විතරක් විකුණන දෙයක්ද? එහෙම නැත්නම් ලංකාව ASCIIත් විකුණන රටත් යවන දෙයක්ද? එහෙම වෙන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනි අපේ ගබඩාවේ තියෙන දේවල් ටක් ගාලා එහෙට මෙහෙට කරගන්න ලේසිද කියලා. දැන් රට යවන දෙයක් නම් වරායකට ළඟ වෙන්න එපා ප්‍රධාන සම්බන්ධතාවයක් හැටියට. ලංකාව ASCII විකුණන දෙයක් නම් ප්‍රධාන මාර්ගවලට අධිවේගී මාර්ගවලට ළඟ තැනක් වෙන්න ඕන. අපේ ගබඩාව දාගන්න ඕන. රට යවනවා විතරයි නම් අපි ඒක ඉතින් වරායක් ළඟ වෙන්න ඕනේ. එතකොට අපේ ගබඩාව තියෙන්නේ. රටත් යවනවා ලංකාවෙත් විකුණනවා. එහෙනම් ඉතින් වරායකටත් ළඟ අධිවේගී මාර්ගවලටත් ළඟ තැනක තමයි ගබඩාව දාගන්න වෙන්නේ. අනේක තමයි උතන ඔය කියන්නේ ප්‍රධාන සම්බන්ධතාවයන් වලට ළඟ තැනක ඕනි ගබඩාව ස්ථානගත කරන්න. එන්නේ ගබඩාව ස්ථානගත කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනි කාරණාවක් තමයි ප්‍රධාන සම්බන්ධතාවයන් වලට ආසන්න තැනක අපේ මේ ගබඩාව පිහිටව ගන්න ඕනේ. කියවනේ ගබඩා කර ඇති භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ප්‍රධානතම ප්‍රවාහන ක්‍රමය කුමක්ද? එනම් දුම්රිය මාර්ග, ගුවන් මාර්ග හෝ ජල මාර්ග යන්න මත ගබඩාව ස්ථානගත කළ යුතුය. ඊට අමතරව සැලකිලිමත් විය යුතු වැදගත් සාධකයක් වන්නේ පාරිභෝගිකයාට ආසන්න වීමයි. සාමාන්‍යයෙන් ගබඩාව දැන් අපි ගබඩාවෙන් භාණ්ඩ අරගෙන විකුණන වැඩක් නම් කරන්නේ පාරිභෝගිකයාට ළඟ තැනක වෙන්නත් එපා. එනම් නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් අපනයනය කරන්නේ නම් හා ඉතිරිය රට තුළ සිල්ලරදුන්ට බෙදා හරින්නේ නම් ගබඩාව ස්ථානගත කිරීමේදී වරායට මෙන්ම අධිවේගී මාර්ගවලට හා දුම්රිය මාර්ගවලට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් තෝරාගත යුතුයි. අපි අපනයනය කරනවා ටිකක් තව ටිකක් ලංකාවේ ඇතුළේ විකුණනවා. එහෙම සිස්ටම් එකකට නම් අපි වැඩේ කරන් යන්නේ අපේ ගබඩාව වරායකට අධිවේගී මාර්ගවලට මේ හැම එකකටම ළඟ තැනක ගබඩාව පිහිටව ගන්න වෙනවා. 3යි ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් යුතු සාධක 3යි. මොකද 3? ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම හා ඉඩකඩ ගැන හිතන්න කියලා කිව්වා. ඊළඟට ද්‍රව්‍ය භාවිත කිරීමේ වේගවත් භාවය ගැන හිතන්න කියලා කිව්වා. 3වෙනි එක දැන් 3වෙනිට මොකද්ද කිව්වේ? ද්‍රව්‍ය භාවිත කිරීමේ වේගවත් බව වගේම ප්‍රධාන සම්බන්ධතාවලට කොච්චර ළඟද කියන එක බලන්න කිව්වා. ඒතර 3යි. 4වෙනි එකේ තියෙන පුතේ ද්‍රව්‍ය එහා මෙහා කිරීමේ හැකියාව. ගබඩාව ස්ථානගත කරද්දී අපි බලන්න ඕනේ තව දෙයක් තමයි ගබඩාව ඇතුලේ මේ ද්‍රව්‍යයන් එහා මෙහා කරන්න තියෙන හැකියාව කොච්චරද? දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට දැන් ඔය පෙන්නන වීඩියෝ වලින් එහෙම බලාගත්ත හැකි ගබඩාවක් අස්ස කිව්වහම මහා පරිමාණ ගබඩා. අපි බලන්න ඕනේ දැන් රෙදි කියලා කියන්නේ ගාමන්ට් එකක මහන්න ගෙනාපු රෙදි තමයි ගබඩා කරලා තියෙන්නේ. රෙදි කිව්වහම එක එක වර්ගයේ රෙදි තියෙනවනේ. දැන් මේ ටික ගබඩා කරලා තියනවා කියන්නකො. එතකොට දැන් අහුවහම දැන් හිතන්න මෙන්න මේ රෙදි වර්ගයෙන් ඕනි කියලා කියපු ගමන් ටක් ගාලා ගබඩාවට ඇවිල්ලා ඒ අදාළ රෙදි වර්ගයේ තියෙන තැනට ගිහිල්ලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අර අපි අල්මාරියේ ඇඳුමක් හොයන්න ගියාම වගේ තියෙන සේරම ඇඳුම් ටික විසි කර කර එකක් හොයනවා වගේ. එහෙනම් කොහෙද ඔයගොල්ලෝ ටියුට් එකක් හොයන්න ගියාම පස්සේ තේරම ටියුට් ගොඩවල් ටික අවුස් පොට් ටික අවුස් ඕනේ මොකක් හරි එකක් හොයාගන්න. දැන් එහෙම වෙන්න බෑනේ මේක ගබඩාවක් අස්සේ. මෙන්න මේ අහවල් රෙදි වර්ගයෙන් මෙච්චරක් ගේන්න කියලා ටක් ගාලා නිෂ්පාදනාංශයෙන් කියපු ගමන් ගබඩාව ඇතුළට ආවා. අදාළ රෙදි වර්ගයේ තියෙන්නේ කොතනද? එතෙන්ට ළඟා වීමේ හැකියාව තියෙනවා. වාහනයක් හරි මොකක් හරි
ඒ අදාළ උපකරණ එහෙම තියෙනවනේ. එහෙම ගියා එතනින් ගත්තා එළියට ගන්න ලේසි වෙන්න ඕනේ. ආයෙ ඇතුළට ගෙනාවත් අදාළ තැනින් අහුරන්න ලේසි වෙන්න ඕනේ. නැත්නම් අදාළ රෙදි වර්ගයේ තියෙන අන්න අර කෙල වර්ග තියෙන. මේ රෙදි ටික සේරම අයින් කර කර යන්න ඕනේ අර අදාළ රෙදි ටික ගන්න. එහෙම වෙන්න බෑනේ. ඒ නිසා ගබඩාවක් ස්ථානගත කරද්දී අනිවාර්යෙන් බලන්න ඕනේ මේ ගබඩාව ඇතුලේ ද්‍රව්‍ය එහා මෙහා කිරීමේ හැකියාව කොච්චරද කියලා. 4යි. ප්‍රධාන වශයෙන් ඊළඟට පස්වෙනි එක තියෙනවා ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවය. අනිවාර්යයෙන්ම පුතේ ගබඩාවකට ස්ථානයක් තෝරද්දී ගබඩාවක් ස්ථානගත කරද්දී ප්‍රධාන වශයෙන්ම බලන්න ඕන දේ තමයි මොකද්ද? ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවය. ගබඩා කරන දෙයට ගැලපෙන්න එපා කොහොමත් ගබඩාව. දැන් පුපුරන දේවල් නම් ගබඩා කරනකොට ඒ ගැන විශේෂයෙන් හිතන්න ඕනේ. ඉතින් අපි මේ ගබඩා කරන්නේ පුපුරන දෙයක් කියන එක තේරුම් අරගෙන එපා ගබඩා කරන්න. රතිඤ්ඤා, වෙඩි බෙහෙත් වගේ දේවල්. ගොඩක් වෙලාවට පුතේ අවියායුධ, රතිඤ්ඤා, වෙඩි බෙහෙත් වගේ දේවල් ගබඩා කරනකොට පොළව යට වගේනේ ගබඩා කරන්නේ ගොඩක් වෙලාවට. පුපුරන ඉඩකට තියෙන හින්දා. එතකොට ගිනි ඇවිදින සුළු දේවල් තියෙනවනම් එහෙනම් ජලය ලේසියෙන් ගන්න පුළුවන් දිහාවක තමයි ගබඩාව දාන්නේ. ලේසියෙන් වතුර ගන්න පුළුවන් දිහාව. අන්න ඒ වගේ ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවය බලන්න ඕනේ. පුපුරන ද්‍රව්‍ය තියෙනවා. ගිනි ඇවිදින සුළු ද්‍රව්‍ය තියෙනවා. ආහාර තියෙනවා. ඉක්මනින් නරක වෙන දේවල් ගබඩා කරන්න වෙනවා. රසායනික ද්‍රව්‍ය ගබඩා කරන්න වෙනවා. මේ වගේ එක එක දේවල් අපිට ගබඩා කරන්න වෙනවා. එතකොට ඒ ගබඩා කරන ද්‍රව්‍යයේ හැටියට ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවයට හරියන විදිහට අපි ගබඩාව හදා ගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් 5ක් හරි දැන්. ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් යුතු සාධක. මොකද පළවෙනි එක? ගබඩාවකට තැනක් තෝරද්දී අපි කිව්වා මුලින්ම බලන්න ඕනේ ගොඩනැගිල්ලේ පිරියත පහසුකම් ටික ගැන බලන්න. පිහිටීම ගැන බලන්න. ද්‍රව්‍ය භාවිත කිරීමේ වේගවත් බව ගැන හිතන්න. ප්‍රධාන සම්බන්ධතාවයන් වලට කොච්චර ආසන්නද කියන එක හිතන්න. දැන් කිව්වා එහා මෙහා කිරීමේ හැකියාව ගැන බලන්න. ද්‍රව්‍ය එහා මෙහා කරන්න තියෙන හැකියාව. ඊට ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවය බලන්න. ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවයත් බලන්න ඕනේ. අවසාන වශයෙන් පිරිවැය බලන්නත් ඕනේ. මේකත් පුතේ අර ප්‍රවාහනයේදී වගේම තමයි මේ ව්‍යාපාර කටයුතු වලදී මේවට පිරිවැයක් යනවනේ. ප්‍රවාහනය කරන්න පිරිවැයක් ගියා වගේ ගබඩා කරන්නත් පිරිවැයක් යනවා. දැන් ප්‍රශ්නේ වෙන්නේ එහෙම පිරිවැයක් ගියාම ඒ පිරිවැය භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැයට එකතු වෙනවා. කියන පුතේ අපි ගබඩාකරණය සඳහා යම් වියදමක් පිරිවැයක් දැරුවා නම් ඒ වියදම අපිට භාණ්ඩයේ මිල වැඩි වෙන්න හේතු වෙනවා. මිලට එකතු වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඉතින් ගබඩා කරනකොටත් පිරිවැය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. පුළුවන් තරම් පිරිවැය අඩු වෙන විදිහට ගබඩා කරගන්න දඟලන්න එපා. බලන්න පිරිවැය කියන එක කර්මාන්ත ශාලාව වෙත අමුද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා පිරිවැය මෙන්ම නිෂ්පාදිත භාණ්ඩ අවසාන පාරිභෝගිකයාට බෙදා හැරීම දක්වා ප්‍රවාහන ගාස්තු, බෑමේ හා පැටවීමේ ගාස්තු ගණනය කර ප්‍රවාහන පිරිවැය අවම වන ස්ථානයක ගබඩාව ස්ථානගත කළ යුතුය. විශේෂයෙන් ගබඩාවේදී අපිට වැදගත්ම දේ තමයි ප්‍රවාහනයට යන වියදම. අපේ ගබඩාව ස්ථානගත කරද්දී අපි දැනගන්න ඕනි ප්‍රවාහන වියදම අඩුම වෙන තැනක මේක ගබඩා කරගන්න. ප්‍රවාහන වියදම අඩුම වෙන තැනක ගබඩා කරලා තියාගන්න. හරි. එතකොට ඒ වැඩේ හරි. දැන් ඒතකොට ගබඩාකරණයට දාලා මාතෘකා දෙකයි කතා කරේ. මම කිව්වේ 3ක් 4ක් නේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම 3ක් විතර තියෙන්නේ. දැන් කතා කරේ මොනවද? එකක් තමයි අපි කතා කරා ගබඩාකරණයේ පියවර ටික. ගබඩාකරණය කියන දේ කරනකොට යන්න ඕනි පියවර ටික. ඊළඟට කතා කරා ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ටික. ගබඩාකරණයේ පියවර කතා කරා. ඊට පස්සේ දැන් කතා කරේ මොකද්ද? ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. දැන් දෙකක් හරි. ඊළඟට තියෙනවා පුතේ මේ ගබඩාවල භාණ්ඩ අහුරන විදි. ප්‍රධාන වශයෙන් ගබඩාවල භාණ්ඩ අහුරන විදි උතන 7ක් විතර තියෙනවා. 6ක්. හරි. ගබඩාවල් වල භාණ්ඩ අහුරන විදි 6ක් විතර උතන දීලා තියෙනවා. මේවා අපිට එකපාරට දැන් අර මං කිව්වේ තේරෙන්නේ නැහැ.
තේරෙන්නේ නැත්තේ මේවා අපිට මැවෙන්නේ නැහැ. හිතා ගන්න බෑ. අයිඩියා නැහැ. ඉතින් අර පෙන්නන වීඩියෝ වලින් තමයි යන්තම් හරි පොඩ්ඩක් ඕක ඔලුවට ගන්න තියෙන්නේ. ඒ නැතත් නිකන් අර ගබඩාවක භාණ්ඩ අහුරන විදි කියලා ක්‍රම කියලා ඒ ක්‍රම ටික නිකන් මතක තියාගන්නකො. හරි. දැන් මුලින්ම තියෙනවා තට්ටු ඇසුරුම් ක්‍රමය. තට්ටු ඇසුරුම් ක්‍රමය. හරි. ඒ කියන්නේ පුතේ තට්ටු විදිහට අහුරන්න පුළුවන්. හරි. දැන් ඔයගලන්ට මේ වීඩියෝ එක බලද්දිත් මම ඔයිට අදාළ වීඩියෝ දානවා. එතකොට ඒවෙන් බලන්න පුළුවන්. ඊට එහෙම නැත්තම් නිකන් හිතන්න ඔහම තට්ටු විදියට අහුරගෙන යනවා. එක උඩ අහුරනවා. ඒක තට්ටු ඇසුරුම් ක්‍රමය. හරි. ඒ අදාළ තට්ටු වලට ඉතින් ඕනි වෙලාවක ළඟා වීමේ හැකියාව සහිතව තියෙන්න ඕන. මෙන්න මේ තට්ටුවේ තමයි මේව තියෙන්නේ. අන්නර තට්ටුවේ තමයි අරව තියෙන්නේ. අන්නර තට්ටුවේ තමයි අරව තියෙන්නේ. එහෙම ගිහලා ටක් ගාලා ගිහිල්ලා අදාළ තට්ටුවෙන් ඒව ගන්න පුළුවන් වෙන්න ඕනි. ආයි තියන්න පුළුවන් වෙන්න ඕනි. එහෙම තට්ටු ඇසුරුම් ක්‍රමය කියලා අපි ඒකට කියන පැලට් ට්‍රැකින් කියන එක. TunePocket.com. Unlimited royalty-free music for videos and media projects. බාණ්ඩ ගොඩවල් වශයෙන් අහුරන එක නම් ඉතින් අපි දැකලා තියෙනවා. ඔය වී අහුරනකොට, හාල් අහුරනකොට, ගඩොල් අහුරනකොට ඔහේ නිකන් ගොඩක් විදිහට ගහන එකනේ කරන්නේ. එක මුල්ලකින් පටන් අරන් ඔහේ අහුරගෙන එනවා. ඒ විදිහට සාමාන්‍යයෙන් ගොඩවල් විදිහට අහුරන්නේ එකම જાතියේ දේවල්. වෙනස් දේවල් එහෙම අහුරන්න බෑ. දැන් ගඩොල් ගොඩක් කිව්වහම යටම තියෙන ගඩොල් කටේ උඩම තියෙන ගඩොල් කටේ කියලා වෙනසක් නැහැනේ. හාල් ටිකක් අහුරගෙන આવොත් ඔක්කොම සුදු හාල් හරි රතු හාල් හරි මොනවා හරි එක හාල් වර්ගයක් නම් ඔක්කොම එකයිනේ. මේකේ රෝලෙන් ගත්තත් එකයි අරහෙන් ගත්තත් එකයි. ඉතින් ගොඩවල් වශයෙන් අහුරනවා ඒකත් ගබඩාවල භාණ්ඩ අහුරන එක ක්‍රමයක්. ගොඩවල් වශයෙන් ඇසිරීම. හරි. තට්ටු ඇසුරුම් ක්‍රමයේ තියෙනවා. ඒ කියන්නේ තට්ටු විදියට අහුරන එක. ගොඩවල් වශයෙන් ඇසිරීම කියන්නේ අර ගොඩක් විදියට වී වගේ දෙයක් නිකන් ඔලුවට ගන්නකො. හාල් වගේ දෙයක් ඔලුවට ගන්නකො. ඒවා. එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු. ඒකත් පුතේ තට්ටු විදිහටම තමයි. හැබැයි ඒ තට්ටුව එහාට මෙහාට කරන්න පුළුවන්. අතන නිකන් තට්ටු විදිහට අහුරගෙන ගියා අපි අදාළ තට්ටුව ළඟට ගිහිල්ලා එපෑ බාණ්ඩ ගන්න. මේ එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු කියන්නේ ඒ තට්ටුව වගේ තියෙනවා. ඒකුඩ බාණ්ඩ අහුරලා මේ තට්ටුව එහාට මෙහාට යවන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු. පසුපසට තල්ලු කරන රාක්. අපි ඔකට කියන පුෂ් බෑක් ට්‍රැක් කියන එක. ඒකත් පුතේ අර එහා මෙහා කළ හැකි තට්ටු වගේම තමයි බාණ්ඩ තියලා ඒක පිටිපස්සට තල්ලු කරන්න පුළුවන්. අන්න එහෙම ක්‍රමයක්. දැන් මේ වෑමේ තියෙන ක්‍රම සමහර ඒවා ඉතින් අර අපිටත් එහෙම තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. මොකද ගබඩාවක් අස්සට ගිහින් අපිත් ඒක දකින්න එපා. අපිත් දැකලා නැහැනේ දැන් මේ එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු තියනවලු. පුෂ් බෑක් ට්‍රැක් කියලා තියනවලු. දැන් අපි දැකලා නැති හින්දා අපිට එකපාරට අර හරි දෙයක් හිතා ගන්න බෑ. අර වීඩියෝ බලලා අපිට පොඩ්ඩක් නිකන් ඉතින් දලා අදහසක් ගන්න පුළුවන්. ඔයගොල්ලොත් මේ ක්‍රම ටික නිකන් පාඩම් කරලා මතක තියාගන්න. එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු තියෙන ඊළඟට පසුපසට තල්ලු කරන රාක්කණේ කිව්වේ. push back track කියලා කිව්වේ. Rack, pushback pallet rack is considered LIFO storage. In each lane of pushback, the last pallet in will be the first pallet out. Conversely, the first pallet stored will be the last pallet picked. Pushback rack requires less space than flow rack because rear access is not necessary. Call our highly experienced account managers to discuss the features and benefits of pushback rack. තට්ටු දෙකක් අතර අමතර තට්ටු. ඒත් බාණ්ඩ අහුරද්දී යොදා ගන්න එක ක්‍රමයක්. ඕක නම් සාමාන්‍ය පුතේ අපිටත් කරන්න පුළුවන්. දැන් මේ ගොඩනැගිල්ලක් කියලා හිතන්නකො. දැන් යට ඉඳලා මොනවා හරි අහුරගෙන එනවා. මොනවා හරි පෙට්ටි జాතියක් කියලා හිතන්න. බිස්කට් පෙට්ටි කියලා හිතන්න. අහුරගෙන දැන් පෙට්ටි 10ක් වෙනකන් උඩට අහුරලා තියෙනවා. දැන් 10න් පස්සේ පුතේ මෙතනින් උඩට තව අහුරන්න ගියොත් එහෙම උඩ ටික වැටෙනවනේ. අනික එහෙම ගොඩාක් උඩට අහුරනකොට අර යට මේවට හානි වෙන්නත් පුළුවන්.
මොකද භාණ්ඩ පෙට්ටිවල එහෙම තියෙන භාණ්ඩ අහුරනකොට එක මතයක අහුරන්න පුළුවන් කීයද කියලා පෙට්ටිය ගහලා තියෙනවා. එක උඩයක තියන්න පුළුවන් 6යි 10යි එහෙම කියලා ගහලා තියෙනවා. ඊට වඩා තියන්න බෑ. ඒක බිම ඉඳලා අහුරගෙන ඇවිල්ලා මේ ගානට වෙනකන් අහුරලා කියලා අහුරලා තියෙන්නේ මොනවා හරි දෙයක්. මේ ගානට වෙනකන් අහුරලා තියෙන්නේ. දැන් පුතේ ඒතර මෙතනින් උඩ ඉඩ ටික අපරාධ නෙමෙයි. මෙතනින් උඩ ඉඩ ටික අපරාධනේ. ඒ හින්දා අපිට පුළුවන් මේ ගානෙන් තට්ටුවක් ගහ ගන්න. මේ ගානෙන් තව තට්ටුවක් ගහන්න. ආයෙ එතකොට ඒකෙත් අහුරන්න පුළුවන් නේ අර වගේ ටිකක් උඩට. දැන් බිම ඉඳලා මේ ගානට අහුරන් එනවා. මේ හරියෙන් තව තට්ටුවක් ගහලා තියෙන්නේ දැන්. ආයෙ ඒක උඩ ඉඳලා අහුරගෙන යන්න පුළුවන් එතකොට. අර උඩ තියෙන ඉඩකඩ ටිකෙන් ඔන්න එතකොට වැඩක් ගන්න පුළුවන්. ඔය ඉස්සර ගෙවල් වලත් පුතේ ඔය සාමාන්‍යයෙන් උසට ගෙවල් හදනවනේ. එතකොට ඒවැත් තියෙනවා නිකන් සොල්දරේ කියලා එකක්. ගේ බිත්ති ගොඩාක් උස හින්දා ටිකක් මැද හරියෙන් වගේ ගහලා තියෙනවා නිකන් ලී ගහලා ඒක උඩ ඔය එක භාණ්ඩ දාන පොල්ල නම් මනම් දාලා තියන්නේ. පරණ ගෙවල් වල වලව් වල එහෙම තිබිලා තියෙනවා. ඒ වගේ තමයි. අමතර තට්ටුවක් ගහ ගන්නවා මැදින්. ඒකත් භාණ්ඩ අහුරන විදිහ. තට්ටු දෙකක් අතර ඇති අමතර තට්ටුව කියන්නේ. If your building has headroom of over 5 metres, a mezzanine floor is a viable option for you. It's worth knowing the main components of a mezzanine floor at a basic level. Columns are the vertical supports, beams are the main horizontal supports, purlins are smaller horizontal supports, and decking is the actual flooring material. The first and second types are similar and are called storage or production mezzanines. For a fraction of the cost of moving premises, these types of floors can massively expand your production and storage space. These may also have pallet gates, staircases and handrails. Next up is a retail mezzanine floor. These are useful when you need to increase your valuable retail space. This type of solution adds significant capital value to the property and also increases the operational display space. These often make use of stainless and glass handrails and staircases, including the required fireproofing to the underside. Finally, we have the office mezzanine floors. These styles provide a way to create substantial extra office space, meaning room for business expansion without the large costs of moving to a new location. These floors allow you to make use of the latest partitioning options, as well as allowing creature comforts such as air conditioning, LED lighting, and modern, stylish finishes. Now that you have an insight into the world of mezzanine floors, you'll want to know how these would work at දැන් තට්ටු ඇසුරුම් ක්‍රමය කිව්වා, පසුපසට තල්ලු කරන රාක්ක කියලා කිව්වා, ගොඩවල් වශයෙන් අහුරනවා කිව්වා, එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු කියලා කිව්වා. දැන් කිව්වා තට්ටු දෙකක් අතර තියෙන අමතර තට්ටුවක් ගැන. ඔය ඔක්කොටම වඩා පුතේ සාමාන්‍යයෙන් දැන් ටිකක් රැල්ලක් වේගෙන යන එකක් තමයි මෙන්න මේ ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය කියන එක. ඔටෝමේටඩ් ස්ටෝරේජ් සිස්ටම් කියන එක. ඒ කියන්නේ දැන් ඔය මොනවා හරි දේවල් ගොඩාක් ගබඩා කරලා තියන්න වෙනවනේ. වර්ග ගොඩක්. විශේෂයෙන් හිතන්නකෝ දැන් ඔය ඉලෙක්ට්‍රික් බඩු විකුණන තැන් වල වාහනවල අමතර කොටස් විකුණන තැන් වල එහෙම. දැක්ක පාට එක් අදාළ කෑල්ලේ නම කියපු ගමන් කඩේ වැඩ කරන එක දැනන් ඉන්න එපා. ඒ කෑල්ල කොහෙද තියෙන්නේ කියන එක දැනන් ඉන්න ඕනේ. ඒ කිව්වේ මොන කෑල්ලද කියලා දැනගෙන ඉන්න ඕනේ. ටක් ගාලා ගිහින් ගෙනත් දෙන්න එපා. ඒක ලේසි වැඩක් නෙවෙයිනේ. විශේෂයෙන් ෆාමසි එක බෙහෙත් වාහන අමතර කොටස් විකුණන තැනක ඒ වගේ මේ ස්පෙයා පාර්ට්ස් ගන්න ගියාම අර වාහනයක මෙන්න මේ කෑල්ල දෙන්න, මෙන්න මේ අංකේ තියෙන කෑල්ල දෙන්න. ඔහොමනේ ඉල්ලන්නේ. ඒතර පුතේ ඕ වගේ වේ අර මිනිහෙක්ම මේ ටික ගබඩා කරලා මිනිස්සෙට්ට මේ ගබඩා කරපු තැන් ටික මතක තියාගන්න බෑ. අපිට මේ දත් මදින බුරුසුව කොහෙද තිබ්බේ කියලාත් එකපාරට උදේට හොයනවා. ටවල් එක කොහෙද තිබ්බේ කියලා හොයනවා. මේස් දෙක කොහෙද කියලා උදේ පාන්දරලා හැත් වෙන්න ගියන් හොයනවා. ඒ වගේ තමයි ගබඩාවක අර වගේ පොඩි අයිටම් ගණනාවක් ගබඩා කරලා තියෙනකොට මේ මිනිස්සුන්ට මතක නැහැ කොහෙද ගබඩා කරේ. මෙන්න මේ අහවල් තැන තියෙන්නේ. එහෙම මේ භාගත පොඩි ඇණයක්, පොඩි නට් එකක්. එහෙමනේ. ඒ හින්දා ගොඩක් ඒ වගේ කට්ටිය දැන් පාවිච්චි කරන ක්‍රමය තමයි මේ ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය. එතකොට මේක ස්වයංක්‍රීය වෙන්නේ. මැෂින් වලින් තමයි වැඩේ වෙන්නේ. එතකොට අදාළ මැසේජ් එක කමාන්ඩ් එක දුන්නාම ස්වයංක්‍රීයව මේක තියෙන තැනින් අරන් දෙනවා. එක්කෝ ඒක අදාළ තැනින් තැම්පත් කරනවා. ඒතර මිනිස්සෙට්ට මතක තියාගන්න දෙයක් නෑ. දැන් ඔය ෆාමසි එකේ එහෙම ගිහින් බලන්න. මොකක් හරි බෙහෙතක් කියපු ගමන් ටක් ගාලා බෙහෙතේ නම බැලුවා ගහලා බලනවා. බඩු තියනවද නැද්ද කියලා පෙන්නනවා. හරි. වාහන වල අමතර කොටස් ගන්න ගියත් එහෙම තමයි. ගොඩක් වෙලාවට ඒක තියනවද නැද්ද කියලා බලන්නේ
ටයිප් කරලා බලන්න. ඔය මහා පරිමාණ ගබඩාවල ඒවා ඒ අදාළ තැනින් තියන්න අදාළ තැනින් ඒවා අහපව් ගන්න මේ හැම එකටම ස්වයංක්‍රීයව හදපු යන්ත්‍ර තියෙනවා. ඕකත් ගබඩාවක භාණ්ඩ අහුරන එක විදිහක්. TunePocket.com. Unlimited royalty-free music for videos and media. ඒතර අහුරන විදි දැන් ඔන්න 6ක් කතා කරා. තට්ටු ඇසුරුම් ක්‍රමය, ගොඩවල් වශයෙන් ඇසිරීම, එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු, පසුපසර තල්ලු කරන රාක්ක, ඊළඟට තට්ටු දෙකක් අතර හදන අමතර තට්ටුව ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය. හරිනේ? හරි. ඊළඟට පුතේ උතන තියෙනවා දැන් ඔය මීට අදාළ වීඩියෝ ටික එහෙම දැන් මම ඔය එකක් ගන්න ඔයගොල්ලන්ට දානවා. ඒ ටික හරියට බලලා තේරුම් ගන්න වෙනවා. ගබඩාවක භාණ්ඩ එහා මෙහා කරන්න යොදා ගන්න උපකරණ. හරි. පෙර ගන්නකෝ. හරි පුතේ එතකොට බලන්න ගබඩාවකව මේතොට ගබඩාකරණයේදී දැන් අපි කතා කරේ ගබඩාවක භාණ්ඩ අහුරන විදි ටිකනේ. දැන් මම කිව්වේ ඕකේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රධාන මාතෘකා තුනයි. එකක් තමයි ගබඩාකරණ ක්‍රියාවලියේ පියවර ටිකයි. ඊළඟට ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් යුතු සාධක ටිකයි. දැන් කතා කරා ගබඩාවක භාණ්ඩ අහුරන ක්‍රම. එතකොට මාතෘකා තුනයි. දැන් හතරවෙනි මාතෘකාව ගබඩාකරණේ ඔච්චරයි තියෙන්නේ. මේකේ තියෙන්නේ ගබඩාවක භාණ්ඩ එහා මෙහා කරන්න යොදා ගන්නා උපකරණ මොනවාද? يعني ගබඩාවක භාණ්ඩ අහුරනකොට ඒ අහුරණේව අහපව් ගන්නකොට ගබඩාවක අස්සේ භාණ්ඩ එහාට මෙහාට කරගන්න යොදා ගන්න උපකරණ එහෙම නැත්නම් වාහන යන්ත්‍ර කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. දැන් මේවා නම් මෙහෙම කිව්වට ඔයාට දැන් මේවා ඔලුවට එන්නේ නැහැ. මොකද්ද මේ යන්ත්‍රය කියලා අපි දැකලා නැහැ. ඔයගොල්ලෝ සමහර විට දැන් මම ඔයගොල්ලන්ට වීඩියෝ වලින් පෙන්නනවා, පින්තූර වලින් පෙන්නනවා. ඒ පෙන්නනකන් සමහර විට මේ කියන ඒවා දැකලවත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා කටපාඩම් කරලම තියාගන්න. ගබඩාවක භාණ්ඩ එහා මෙහා කිරීමට යොදා ගන්නා උපකරණ. එකක් තමයි පුතේ මෙතන තියෙන ෆෝක් ලිෆ්ට් කියන එක. දැන් ෆෝක් ලිෆ්ට් එකක් කියලා කියන්නේ දැන් ටියුට් එකෙත් මම පින්තූරයක් දාලා තිනවා මෙන්න මේ වගේ පොඩි වාහනයක් ඒක. ගබඩාව ඇතුලේ අර කෙටි දුරක් නේ එහෙට මෙහෙට පොඩ්ඩක් කරගන්න තියෙන්නේ. All warehouses and distribution centers are not created equal. Some have the space for standard width aisles, about 12 feet, and the traditional counterbalance sit-down forklifts that can operate in them. Others, however, configure their aisles in widths considerably narrower. Because real estate and space is at a premium in these tighter aisle operations, many businesses expand in the only direction they can, up rather than out. The fact is, aisle widths vary from location to location. That's why Toyota has a wide range of forklift solutions to meet your variable aisle width needs. Start with the Toyota Core IC Cushion. It's an industry-leading multi-use forklift that easily crosses the boundaries between warehouses, manufacturing plants, retail, and more. ඊළඟට තියෙනවා පැලට් ජැක්ස් කියන එක. ඉතින් අර බරින් වැඩි වගේ දේවල් ඔය ඕක සමහර විට ඕගොල්ලෝ දකින්න පුළුවන් ලී මෝල් වල එහෙම තියෙනවා. අර ලොකු ලී කොට එහෙම ඒක ඇතුළෙම පොඩ දුරකට එහෙම අරගෙන යන්න මේක උඩින් තියලා මේක උස්සන්න පුළුවන්. ඒකට කියනවා පැලට් ජැක්ස්.
භාණ්ඩ එහා මෙහා කිරීමේ පටි. මෙන්න මේ පටි ක්‍රමය නම් සාමාන්‍යයෙන් ඔය නිෂ්පාදන ක්‍රියාවලි වල එහෙම තියෙනවා. ඒ කියන්නේ මේ පටිය තමයි ගමන් කරන්නේ. එතකොට මේක උඩ තියෙන දේ තනකින් තව තැනකට මේ පටිය හරහා අරන් යන්න පුළුවන්. ඒක එහා මෙහා කිරීමේ පටි. ඔය වීඩියෝ වල බලන්න. ෆෝක්ලිෆ්ට් ට්‍රක් කියලා දිනවා. ඒකත් අර ෆෝක්ලිෆ්ට් කියන එකම තමයි. පොඩ්ඩක් ඒ වාහනේ ඊට වඩා චුට්ටක් වෙනස් ට්‍රක් එකක් වගේ තියෙනවා. As Kalmar has developed a new range of electric forklifts that can lift up to 18 tons. Built on our proven platform with rigorously tested electric and hydraulic systems, we have used our experience in developing our 5 to 9 ton electric forklifts and applied these learnings to our new range, giving you a highly reliable power lifter. With less moving parts, maintenance will be easier and up to 50% cheaper, with an estimated payback period of 2 years. It will cost you less in the long run. You get a choice of 9, 10, 12, 12.7, 14, 15, 16 or 18-ton lifting capacities, and 3 different masts: duplex, duplex full free, or triplex full free, with industry-leading lifting and lowering rates, all driven by a powerful battery designed to last for a full shift. You can quickly change batteries using an overhead crane or another forklift with our optional fork pockets fitted. The entire range is also ready to take advantage of the next generation of lithium-ion battery technology, which will allow you to recharge your batteries even faster. Using electricity as a power source isn't only smart, it is safe as well, as electric forklifts produce no CO2 at source, produce no emission particulates, and create less noise and engine vibrations. Coupled with our ergonomically designed Ego cabin, your drivers will have a safe, clean, and very comfortable operating environment. As our new range is emission-free, they can safely be used indoors and for the transportation of delicate or sensitive goods. Kalmar also offers a full range of safety options, including an LED blue safety light and reverse warning system to keep bystanders safe. You can choose from a full range of service and maintenance packages from Kalmar Care. You can also optimize your forklift's performance with Kalmar Smart Fleet, a remote monitoring and reporting tool. Our new range of 9 to 18-ton electric forklifts put the power in your hands. They are safer, greener, highly cost-effective, and will help enhance your environmental reputation. Why not join the ඉතින් ඒක නිසා මම කිව්වේ මේකයි. දැන් මේ වාහන ගැන කිව්වහම අපිට මේක අර දැන් 3 wheel එකක් කිව්වහම අපිට ට්‍රක් ගාලා ඔළුවේ ඇඳෙනවා. වෑන් එකක් කිව්වහම ඇඳෙනවා. දැන් මේ මෙහෙම උපකරණයක් මේ වගේ වාහනයක් ගැන කියද්දි අපිට හිතා ගන්න බෑ. අපි දැකලා නැහැ. මේ ඒ හින්දා. එහෙනම් ඔන්න ඔය උපකරණ 4 තමයි සාමාන්‍යයෙන් ගබඩාවක් ඇතුලේ භාණ්ඩ එහා මෙහා කරන්න යොදා ගන්න උපකරණ හැටියට තියෙන්නේ. ෆෝක් ලිෆ්ට් කියන එක තියෙනවා, පැලට් ජැක්ස් කියන එක තියෙනවා, එහා මෙහා කිරීමේ පටි කියන එක තියෙනවා, ෆෝක් ලිෆ්ට් ට්‍රක් කියන එක තියෙනවා. හරිද? අවසාන වශයෙන් අහනවා පුතේ භාණ්ඩ ඇසිරීමෙන් සහ ගබඩාව තුළ භාණ්ඩ එහා මෙහා කිරීමේ උපකරණ භාවිත කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන. ඒ කියන්නේ දැන් ඔය අපි කියපු විදිහේ උපකරණ ගබඩාවක් ඇතුලේ පාවිච්චි කරන එකෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද? හරි. ලියන්න පළවෙනි එක ගබඩාව වඩාත් සංවිධානාත්මක වීම. ගබඩාවේ අර තියෙන අපිලිවෙල නැති වෙනවා. පිළිවෙලක් වෙනවා. ගබඩාව වඩාත් සංවිධානාත්මක වීම. ගබඩාව
වඩාත් සංවිධානාත්මක වීම. ගබඩාව වඩාත් සංවිධානාත්මක වීම. ගබඩාව වඩාත් සංවිධානාත්මක වීම. ඒ කියන්නේ මේ ඔය කියපු උපකරණ පාවිච්චි කරන එකෙන් තියෙන ප්‍රයෝජන. ගබඩාව වඩා සංවිධානාත්මක වෙනවා. අසුරන ලද නිෂ්පාදිතවලට හා සේවකයන්ට ආරක්ෂාකාරී වීම. 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 ඊළඟ එක ලියන්න. දැරිය යුතු පරිශ්‍රමය හා කාලය ඉතිරිවීම. දැරිය යුතු පරිශ්‍රමය හා කාලය ඉතිරිවීම. දැරිය යුතු පරිශ්‍රමය හා කාලය ඉතිරිවීම. අර ඒකෙදි අර ඔය වගේ උපකරණ භාවිතා කරාම අපිට අර ඒකට දඟලන්න ඕනේ නෑනේ වැඩි. ඒ මහන්සියත් ඉතුරුයි වෙලාවත් ගොඩක් ඉතුරු වෙනවා. ඒකයි. ගබඩාවේ ඉඩකඩ ඉතිරිවීම. ගබඩාවේ ඉඩකඩ ඉතිරිවීම. ගබඩාවේ ඉඩකඩ ඉතිරිවීම. හරි. එහෙමනම් පුතේ ගබඩාකරණය කියන කොටස එතකොට ඔතනින් ඉවරයි. ඒ කියන්නේ පාඩම ඉවර නෑ. ගබඩාකරණයට සමගාමීව තව පොඩි කොටසක් තියෙනවා ප්‍රවාහන හා සැපයුම් සේවා කියලා. ලොජිස්ටික් කියන එක. ඒකත් පොඩි කොටසක්. දැන් ගබඩාකරණය කියන මාතෘකාව හරි. ඒතර අපි මේකෙදි ප්‍රවාහනය කියන මාතෘකාවේ අවසාන කොටසයි ගබඩාකරණය කියන මාතෘකාව සම්පූර්ණයෙන්මයි අවසන්. ඒතර පුතේ ඊළඟ කොටසත් එක්ක ප්‍රවාහන හා සැපයුම් සේවා කියන කොටසයි අපි එහෙම්ම වෙළඳාම පාඩමට එතනින් ජොයින්ට් වෙනවා. මේ වෙළඳාම පාඩම එතනින් පටන් ගන්නවා. ඒතර වෙළඳාම පාඩම තමයි 12 වසරට නියමිත පාඩම් සෙට් එකේ අවසාන පාඩම. එතකොට අපි 12 වසරේ පාඩම් සෙට් එක ඉවරයි. එහෙමනම් පුතේ අපි ඊළඟ වීඩියෝ එකෙන් ප්‍රවාහන හා සැපයුම් සේවා කියන කොටස හා වෙළඳාම කියන කොටසත් එක්ක සම්බන්ධ වෙමු. මේ කොටසේ තියෙන මේ වීඩියෝ ටිකත් බලලා ගබඩාකරණය කියන ටිකක් සාපේක්ෂව පුරුදු නෑ, අමාරුයි, වචන අමුතුයි. වීඩියෝ ටික බලලා මේ දාන පින්තූර බලලා මේ වීඩියෝ එකත් දෙපාරක් තුන් පාරක් හරි විතර හරි බලලා ඔය කොටස පොඩ්ඩක් තේරුම් ගන්න. වැඩි නෑ, මාතෘකා 4යි තියෙන්නේ. ওই මාතෘකා 4 හොඳට බලා ගන්න. හරි? එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.